නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වතුනි, අද මේ දහම් වැඩසටහනේ අපි ඉගෙන ගන්නේ අපේ ජීවිතයට යහපත උදා කරගන්නට උපකාරී වෙන ධර්මයයි. මනුස්ස ලෝකේ ඉපදිලා අපි තේරෙන වයස එනකොට අපි හැමෝටම දියුණු වෙන්න ඕන කියලා ආසාවක් ඇති වෙනවා නේද? සාමාන්‍යයෙන් මැටි ගෙයක් හදාගෙන ඉන්න එක්කෙනෙකුට මොකක්ද ඇති වෙන ආසාව? ගඩොලින් හොඳට ගෙයක් බැඳ ගන්න. සිමෙන්ති දාලා තියෙන කෙනෙකුට ඇති වෙන ආසාව මොකද්ද? ටයිල් ටිකක් අල්ල ගන්න. සාමාන්‍ය වැසිකිළියක් තියෙන කෙනෙකුට ආසාව මොකද්ද? හොඳට බාත්රූම් කට්ටලයක් දාගෙන හයි කරගන්න. සයිකලේ යන කෙනෙකුට ආසාව මොකද්ද? ඊට වඩා හොඳ වාහනයක් ගන්න. පාරේ තියෙන්නේ නිකම් මැටිනම් ඒ පාර දෙපැත්තේ ඉන්න අයට තියෙන ආසාව මොකද්ද? පාරට තාර දාගන්න. ගමට ලයිට් නැත්තම් තියෙන ආසාව මොකද්ද? ඒකට අපි මොකක් කියලාද කියන්නේ? අපි කියමු දැන් ඒ හැම ගෙවල්ම හොඳට හදලා සිවිලින් ගහලා ටයිල් අල්ලලා වාහනක් තියෙනවා, පාරත් හොඳයි, ලයිට් උත්තරක්. එතකොට අපි මේ පැත්ත මොකක් කියලාද කියන්නේ? දැන් මේ පැත්ත දියුණුවයි. දැන් මිනිස්සු ආසයි දියුණු වෙන්න. හැබැයි මරණේ මත්තෙත් ඒ වගේ හොඳ තැනකට යන්න ආසාවක් තිබ්බොත් නේද ඒ ආසාව හරි වෙන්නේ. ඒ දැන් ජීවත් වෙලා ඉඳිද්දි දියුණු වෙන්න ආස කෙනා මරුණාට පස්සේ එහෙම ආසාවක් එයාගේ නැත්තම්, මට මරුණාට පස්සේ මීට වඩා හොඳ දියුණුවක් ඇත්නම් හොඳයිනේ. මට මරුණාට පස්සේ මීට වඩා යහපත් විදියට ඉන්න නැත්නම් හොඳයිනේ. මීට වඩා සැපවත් වෙන්න නැත්නම් හොඳයිනේ කියලා කල්පනාවක් ආවොත් ඒ කල්පනාවෙන් එයාට මොකක් ලැබෙවිද? ඒ කිව්වේ දැන් ඔන්න ගෙදර සිමෙන්ති දාලා තියෙන්නේ. එතකොට ඒ අම්මාට හිතෙනවා මේකේ ටයිල් අල්ලගත්තොත් හොඳයි. තාපි බැඳගත්තොත් හොඳයි. එතකොට ගේ ටිකක් ලොකු කරලා හදාගත්තොත් හොඳයි. සමහරට ඒ නිසාම එයා ළමයිවත් දාලා, සැමියාවත් දාලා මොකද්ද කරන්නේ? ඔය කොයි හරි රටකට පයින්. පැනලා දහදුක් විදිනවා. ඉඳලා බොහොම අමාරුවෙන් කීයක් හරි හොයාගෙන මෙහෙට එවනවා. එතකොට ඒකෙන් ස්වාමියා ඒ සල්ලි නාස්ති කරන්නේ නැතුව ඒ සල්ලි වලින් ටයිල් අල්ලලා ගේ ලොකු කරලා හදලා ළමයින්ටත් උගන්නලා ඒ අම්මා එන වෙලාවට එහෙම තිබුණොත් ඒ අම්මා ගොඩාක් සතුටු වෙන්නේ නැද්ද? ඒ අම්මා ගොඩාක් සතුටු වෙනවා මගේ උත්සාහය සාර්ථකයි කියලා.
ගිහිල්ලා එද්දී පරණ තත්ත්වෙම තිබ්බොත් තවත් ණයතුරුස් වෙලා තිබුණොත් සැමියා පරණ ආදරේ නැතුව හිටියොත් ළමයිනුත් නිකන් විනාශ වෙලා තිබ්බොත් ඒ අම්මා ආවට පස්සේ ඒ අම්මා පිස්සියක් වගේ හැසිරෙවි නේද? මම පිටරට ගිහිල්ලා මම මේ මහන්සි වෙලා වළං හොදලා මේ ඇවිල්ලා මේකද මට ලැබිච්ච තෑග්ග කියලා කල්පනා කරන එක නැද්ද එහෙම? කල්පනා කරાવી. එතකොට මරුණට පස්සේ මිනිස්සෙකුගේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ. නමුත් මේකට හොඳ සාධක තියෙනවා. ඉතින් ඒ සාධක කීපයක් තමයි අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කරන දේවල් දැන් අපි මොනවා හරි කරනවා කියමු. අපි කරන දේවල් කවුද අරන් යන්නේ? තමන් අරන් යනවා. තමන් අරන් ගියාට තමන් ඒක අරගෙන යන්නේ කොහේද කියලා තමන් දන්නේ නැහැ. තමන් කරන දේවල් තමන් අරගෙන යන්නේ කොහේද කියලා දන්නේ නැහැ. මේකට හොඳ විස්තරයක් තියෙන කතාව. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලැබිච්ච දේවල්. අපි කලින් වතාවේ බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන තෝරලා දුන්නේ. දැන් මේ කතාවේ අපි ඉගෙන ගන්නේ තමන් කරන දේ තමන් අරගෙන යන හැටි. තමන් කරන දේ තමන් අරගෙන යනවා කියන කාරණේ අපේ හිතට දැඩි ලෙස කාවද්ද ගන්න ඕන එකක්. ඒක බුරුලට ගන්න ඕන එකක් නෙවෙයි. අපි ඒක දැඩි ලෙස කාවද්ද ගත්තොත් අපිට ටික ටික යහපත් දේවල් ගොඩනගා ගන්නට පුළුවන් වේවි. විශාලා මහනුවර අම්බසක්කර කියලා රජෙක් හිටියා. ඔබ දන්නවා විශාලා මහනුවර හිටියේ මිනිසුන්ට අපි නමක් කියනවා. කවුද? ලිච්ඡවි. මේ ලිච්ඡවිගේ රාජධානියේ රජවරු ගොඩක් හිටියා. ඒක රජෙක් තමයි අම්බසක්කර කියන්නේ. ඉතින් මේ රජුරෝ ටික මනමාලයි. රජකමත් එක්ක මනමාලකමත් ඉහි ගැහුවොත්, එහෙට ගැහුවොත් ලස්සන කෙනෙකුට පාරි බහලා යන්න පුළුවන් වේවිද? බෑ. ආන් ඒක ඒ කාලෙත් උනා. එතකොට ඒ රජුරෝ නගර ප්‍රදක්ෂිනා කරද්දී වැරදීමකින් කාන්තාවකට ජනේලේ තිරේ අයින් කළා බැලුණා. රජුරෝ ඇතා පිටින් ඉඳලා ඔළුව හරවලා බලද්දී මූණට මූණ මක්ුණාද මුලිච්චි වුණා. එතකොට අර ස්ත්‍රියාව ඉක්මනින් තිරේ වැහුවා. රජුරුවන්ගේ හිතේ ෆොටෝ එක වැටුණා. රජුරුව මාලිගාවට ගිහින් කිව්වා මං ගෑණියක් දැක්කා. බලාපන් බැඳලාද නැද්ද කියලා. ඉතින් සේවකයෝ ගිහින් ඔත්තු හොයාගෙන අවිල්ලා කිව්වා බැඳපුවේ කියලා. රජුරුව ඊට පස්සේ කල්පනා කළා එහෙනම් මිනිහම මරවන්න ඕනේ. ඒ කාලෙත් එහෙම කරනවා ඒවා. ඊට පස්සේ මිනිහට අඬ ගැහුවා. රජුරුව අඬ ගහලා රාජසේවයට ගත්තා. අරගෙන කිව්වා දැන් මේ රජුරුවන් ඉන්න තැන ඉඳලා යොදුන් 3ක දුරක ප්‍රමාණි පොකුණක් තියෙනවා. යොදුනක් කියන්නේ කිලෝමීටර් 10යි. එතකොට කොච්චර දුරද පොකුණට? කිලෝමීටර් 30යි. රජුරෝ නියෝගයක් දුන්නා අර මිනිහට නුඹ හෙට උදේ ගොහින් අර පොකුණෙන් මල් නෙලාගෙන හවස් වෙන්න කලින් ඔබ වරෙන් නෑ හෙට නෙමෙයි එදා උදේ කතා කරලා කිව්වේ. උදේ කතා කරලා කිව්වේ ඔබ ඵලයන් අර පොකුණට ගිහින් ඔව් මල් නෙලාගෙන නුඹ වරෙන්. ඒ පොකුණ රකුසු අධිග්‍රහිත තැන. මේ බිල්ලට දෙන්නත් එක්කයි මේ පිටත් කරන්නේ. ඊට පස්සේ මෙයා දුවගෙන ගිහිල්ලා ගෙදරටත් ගිහිල්ලා බත් පොඩ්ඩක් කාලා දැන් දිව්ව කිලෝමීටර් 30ක් දුවන්නත් ඕනේ යන්නත් ඕනේ එන්නත් ඕනේ. දැන් අහලා තියෙනවා මේ පොකුණේ යකෙක් ඉන්නවා කියලා. දැන් මෙයා ගිහින් පොකුණ වටේ යනවා බහින් නැතුව. දැන් මලුත් තියෙනවා. යකාට අනුකම්ප හිතුණා. බලන මිනිස්සුයෙකුට නැති ಗುಣ
යකුන්ට ඇති වෙනවා. යකා මිනිස්සෙකුගේ 100 කෙනෙකුගේ වෙස්ෙන් ඇවිල්ලා ඇව්වා මොකද ළමයෝ මේ පොකුණුවට ඇවිදින්නේ? අනේ මට මේ මල් කඩා ගන්න විදිහ නැතු සීනා හිටපන් මං කඩා දෙන්නම් කියලා මල් ටික කඩලා දුන්නා. යකාම දුන්න කඩලා. දැන් අරගෙන ආයි දුවගෙන එනවා. එද්දී රජ්ජුරුවෝ කිව්වා මේක ආයි එන්න පුළුවන් වේලාසනේ ගේට්ටුව අහපන් කිව්වා. දැන් මේ තරුණයා මල් ටික අරන් දුවගෙන එද්දී දොරටුපාලය මොකද කරන්නේ? ගේට්ටුව වහපි. දැන් අර මිනිස්සු කෑ ගහලා අඬන්න ගත්තා. දැන් මට හරි වැඩේ වෙන්නේ මරණ දඬුවම් දෙවි. මට ගේට්ටුව වහන්න ඉස්සලා එන්න කිව්වා. දැන් ඔන්න මං ආවා. මෙතන සාකිකාරයෝ හැටියට බලද්දි මෙයා අපූර්ව දෙයක් දැක්කා. මිනිස්සෙක් ඉන්නවා ඒ කිට්ටුවෙන් උල හින්දලා. උල තියාපු මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා කෙඳිරි ගගා ඉන්නවා. මෙයා ගියා ඒ උල තියෙන මිනිස්සයා ගාවට. ගිහිල්ලා කිව්වා මේ ඕයි මම මේ අරගෙන ආව නෙළුම් මල් ටික. මල් ටික ගෙනාවා තමුසේ සාක්ෂි. එතකොට මේ මිනිස්සයා කියනවා මම මේ දැන් මැරෙවිදයි දන්නේ. මාව සාක්ෂිකාරයෙක් කරන්න එපා. අමනුෂ්‍යෙක් කෙනවා මෙතනට. ඒ අමනුෂ්‍යාව සාක්ෂිකාරයෙක් කරාපන් කිව්වා. එතකොට මෙයා එතන ඉඳලා හිටියා. කවුද අර මිනිස්සයා? දැන් ගේට්ටුව අහලා දැන් හෙට තමයි උදේ දඬුවම් ලැබෙන්නේ. යන්නේ නැතුව හිටියා. එතකොට රාත්‍රී වෙද්දී මේ අමනුෂ්‍යෙක් කෙනවා මේ සුදු පාට වාහනයක ගොන් වාහනයක නැගලා අමනුෂ්‍යෙක් කෙනවා. ඇවිල්ලා ආපු ගමන් අර උල ඉන්න මිනිස්සයාට කියනවා දැම්ම මැරෙන්න එපා. ජීවත් වෙයන් කියනවා. කාටද කියන්නේ? උල ඉන්න මිනිස්සයාට කියන්නේ. එතකොට උල ඉන්න මිනිස්සයා කිව්වා මේ මෙතන මිනිහෙකුත් ඉන්නවා. මේ මිනිහා ගැනත් බලාපන් කිව්වා. එතකොට මේ මිනිස්සයා කිව්වා අනේ මාවත් දැන් හෙට මරණයට නියම වෙනවා. මම මේ වරදක් කොලේ නෑ. මට මෙහෙම රාජානක් ලැබුණා මල් අරගෙන එන්න කියලා. මං වෙලාවට ආවා. නමුත් ගේට්ටු වැව්වා. මගේ යතේ වරදක් නෑ කියලා. අනේ දේවතාවුන් වහන්සේ සාක්ෂියක් හැටියට කියනවාද තමුන්නාන්සේ මේක කියලා ඇහුවා. හාය කිව්වා. එතනම හිටියා. උදේ ගේට්ටුවේ රජුණන් හරි සන්තෝෂයි. දැන් ගේට්ටුවේ ඇරියා. ආවර ඇතුළට කිව්වා. ගත්තා. මේක මරන්න දාපන් කිව්වා මේක රජාණන් කඩ කළා. නෑ මං රජාණන් කඩ කළේ නෑ. මං වෙලාවට ආවා. මං වෙලාවට ආපු බවට සාක්ෂිකාරයෝ ඉන්නවා කිව්වා. කවුද කියලා සාක්ෂිකාරයෝ? සාක්ෂිකාරයෙක් ඉන්නවා යා මිනිස්සෙක් නෙවෙයි කිව්වා. රජු ටිකක් එතකොට තක්කමුක්කු වුණා. රජු ඇහුවා කවුද ඔබගේ සාක්ෂිකාරයා? මිනිස්සෙ නෝන එක. ඊට පස්සේ කිව්වා අර උල හිඳලා වැරදිකාරයෙක් ඉන්නවා. එයා ගාවට අමනුස්සෙක් එනවා. ඇවිල්ලා කියනවා මැරෙන්න නම් එපා ජීවත් වෙයන් කියලා කියනවා. අන්න එයා තමයි සාක්ෂිකාරයා කිව්වා. එතකොට රජුරු කොහොමද එතකොට මේ සාක්ෂිකාරයා මං මුණ ගැහෙන්නේ? රැට කිව්වා. එහෙනම් හිටපන් කියලා මෙයාව තිර කළා. රෑ වුණා. මේ පුත්කලයාවත් අරගෙන රජුරු ගියා. අර උඩ ඉඳන මිනිස්සයා ගාවට ගිහින් ඉන්නවා. දැන් උන්න අර අමනුෂ්‍යයා එතනට එනවා. ඇවිල්ලා කියනවා ජීවත් වෙයන්. ජීවිතයමයි ශ්‍රේෂ්ඨ. එතන ඉඳලා තමයි මේ പ്രേත වස්තුවේ විස්තරය තියෙන්නේ. එතකොට මේ අම්බසක්කර කියන රජුරෝ ගිහිල්ලා අර උලහිඳවපු මිනිස්සු දිහා බලාගෙන කියනවා මේ පුද්ගලයාට නිින්දක් නැහැ. වාඩි වීමක් නැහැ. ඇවිදීමක් නැහැ. යෑමක් නැහැ. ආහාර පාන ගැනීමක් නැහැ. මෙයාට උදව් කරන්න කවුරුත් නැහැ. මේ පුද්ගලයා මනුස්ස ලෝකේ ඉන්නේදී ඕනතරම් නෑදෑයෝ හිටියා. මිත්‍රයෝ හිටියා. දැන් ඒ කවුරුත් නැහැ. ජනයා විසින් මේ පුද්ගලයාව අත්හැරලා දාලා ඒ කවුරු බය නේ කියන්නේ මේ අපේ කෙනෙක් කියලා. ධනින් පිරිහුණු කෙනෙකුට යාළුවෝ නැහැ. විනාශයට පත්වෙච්ච ගමන් මිතුරන්ට දැනගන්න ලැබුණාද මෙයා කරදරේ වැටුණා කියලා. එදාට මිතුරුත්
නෑ. ඒගොල්ලෝ ඔක්කොම යාව අත්හරිනවා. යමෙකුට සල්ලි භාගේ තිබුණා කියලා එයාට ධනෙ ලැබුණා කියලා ආරංචි වෙච්ච ගමන් මිතුරෝ ඕන තරම් පිරිවරාගෙන ඉන්නවා. ධන සම්පත් වලින් දියුණු වුණ අයට ඕනෑ තරම් යාළුවෝ ඉන්නවා. දැන් මේ ප්‍රකාශ කරන්නේ අවුරුදු 2500කට කලින්. එතකොට ඒක අදටත් වළංගු නැද්ද? අදටත් මනුෂ්‍ය ස්වභාවයේ ඒ ගතිය තියෙනවා. සියලු සම්පත් වලින් පිරිහිලා හීන බවට පත් වුණාට පස්සේ දුකෙන් ඉන්න තියෙන්නේ. ලේ වැකුණු ශරීරයක් ඇතුව තමන්ගේ ශරීරයේ ඇතුළාන්තයේ කැඩී බිඳී යද්දී මේ ජීවත් වෙන්නේ තනාග රැඳුන පිනිබිඳුවක් වගේ. මේ ජීවිතේ උදේ හවස රෑ කියලා කතාවක් නෑ, කොයි වෙලාවෙද දන්නේ නෑ. ඉතින් අහනවා, රජුරු අහනවා, එම්බල මේ ඉන්න පුද්ගලයා බොහොම දරුණු දුකකට පත් වෙලා ඉන්නේ. කොහොඹ උලක තමයි නග්ගලා තියෙන්නේ. එතකොට ඇයි ජීවත්වයන් ජීවිතයමයි ශ්‍රේෂ්ඨ එහෙම කියන්නේ ඇයි කියලා ඇහුවා. අර භූතයා අයල් රජුරවන්ට කියනවා, රජතුමනි මේ ඉන්න පුද්ගලයා මගේ ලේ ඥාතියෙක් කියලා. ඒ කතන්දරේ මෙහෙමයි. දැන් මේ උල ඉඳලා ඉන්නේ බෑනා. එතකොට මේ භූතයා වෙලා ඉන්නේ මාමා. එතකොට මාමා විශාලා මහනුවර කඩයක් කළා. කඩයක් කරද්දී ඒ කඩේ ඉස්සරහා පාරේ වතුර වල. ඒ කාලේ ඉතින් මැටි පාරවල්නේ. ඉතින් ඒ වතුර වල තියෙන පාරේ රහතුන් වටින්නේ නැද්ද? මාර්ගඵලලාභී උපාසක උපාසිකාවරු යන්නේ නැද්ද? යනවා. නමුත් විලෙන්දා ඉච්චර විස්තරයක් දන්නේ නැහැ. මේකෙන් කාට හරි මේ මඩෙන් බේරිලා යන්න කියලා ඒ කිට්ටුව තිබ්බ හරකෙකුගේ ඔළුව සුදු පාට. මේ ඔළුව අර වතුරේ තිබ්බා. සාමාන්‍යයෙන් අපි මඩවල වල තිබ්බම ගඩොල් කැලි තියන්නේ පැනලා යන්න. ඒ වගේ ඒකට ගොඩ වෙලා යන්න තිබ්බා. ඒක කරපු පින. ඊට පස්සේ මෙයා ඒ විස්තරය ඔක්කොම කියනවා. ඒ අතරේ මෙයා එක දෙයක් කළා. ක්‍රෝධ කළේ නැහැ. මේ වෙලින්දා ක්‍රෝධ කළේ නැහැ. මාමණ්ඩි ක්‍රෝධ කළේ නැහැ. හැබැයි බෑනා එක එක්කෙනාගේ බඩු හොරකම් කරගෙන එනවා. මිනිස්සුනාදී වැඩපොළ කළා ඇඳුම් ගලවලා තියද්දි මෙයා උස්සනවා. හොරකම් කරගෙන ඇවිල්ලා කඩේ විකුණනවා ඒවා. කඩේ විකුණද්දී ඕකොන්න ආණ්ඩුවට අහු වුණා. අහුවෙලා මාමයි බෑනයි දෙන්න හිරියට ගත්තා. බෑනව උල තිබ්බා. මාමණ්ඩියව හිස ගසා දැම්මා. අර හිස ගසා දාපු මාමා තමයි අර භූතයා වෙලා බෑන ළඟට එන්නේ. ඇවිල්ලා මොකද්ද කියන්නේ? කියනවා, රජතුමනි මේ මගේ ලේ ඥාතියෙක් මට පෙර ආත්මේ අනාගතේ වෙන්න තියෙන දේවල් පේනවා. මට මේ පුද්ගලයා දැකලා ඒ කිව්වේ Tamanගේ බෑන මේ පුද්ගලයා දැකලා මහා අනුකම්පාවක් ඇති වුණා. මේ පුද්ගලයා නිරේ වැටෙන්න එපා කියලා. ඇයි දැන් මෙයාට පේනවා. මේ අමනුෂ්‍යයාට පේන දැන් මෙයා අමනුෂ්‍යෙක් වෙලා දැන් මෙයා ඉන්නේ. මෙයා භූතාත්මේ. මෙයාට පේනවා බෑන මැරිච්ච ගමන් නිරේ යනවා. එතකොට නිරේ යන එක වළක්ව ගන්න මෙයාට මොකුත් කරන්න තේරෙන්නේ නැහැ. මෙයා මොකද්ද කියන්නේ? ජීවත්වයන් මැරෙන්න එපා. මැරෙන්න එපා. ජීවිතේ ශ්‍රේෂ්ඨයි කිය යාගේ අර හිතේ හයිය වැඩි කර දෙනවා. එච්චරයි මෙයා කරන්නේ. මෙයාට කරගන්න දෙයක් නැහැ. කියනවා, රජතුමනි මේ කෙනා මෙතනින් චුත වුණාම සත්තුස්සද කියලා නිරයක් තියෙනවා.
ආන්ගේ නිරේ උපදින බව මට පෙනුණා. අර භූතයාට පෙවුණා මෙයා මැරිලා නිරේ උපදිනවා. ඒ නිරේ උපන්න අය මහා භයානක දුකටපත් වෙලා විඳවනවා. ඒ භයානක දුකට වඩා දහස් ගණක් හොඳයි. දහස් ගණක් උතුම් මේ උඩ ඉන්න එක. අර නිරේට ගිහිල්ලා භයානක දුක් විඳිනවට වඩා මේ උඩ ඉන්න විඳිල්ල හොඳයි. මේක සැපයක්. එහෙම කිව්වා. ඊට පස්සේ කියනවා රජතුමනි දැන් මේ රජුරවන්ට මේක මෙයා කියන්නේ හොරෙන්. දැන් මේක ඇහෙන්නේ අර උලේ ඉන්න කෙනාට කියන රජතුමනි මම මේක තමුන්නාසයට මේ පැත්තකට අඬ ගහලා මේ කියන්නේ. මොකද මේ කතාව මුන්දට ආරංචි වුණොත් දැනගත්තොත් මුන්ද දැන් මැරෙනවා කිව්වා. ඒයි බය වෙච්ච එක මම මැරෙනවනේ. දැන් මැරෙනවා කිව්වා මේක දැනගත්තොත්. මම මේ රැක ගන්න හදන්නේ මේ මිනිස්යාගේ පණකෙන්ද මොකකින් වළක්ව ගන්නද? නිරේට යන්නේ එකකින් වළක්ව ගන්නයි. ඊට පස්සේ රජුරෝ කියනවා හොඳයි. මම මේ පුරුෂයාගේ අනාගතෙත් දැන් ඔබෙන් තේරුම් ගත්තා. මම ඒ ගැන සතුටුයි. හැබැයි මම කැමති තවත් විස්තර අහන්න. අපි මේක අහනවා කියලා ඔහේ අමනාප වෙන්න එපා. රජුරෝ කාටද මේ කියන්නේ? භූතයාට කිව්වා. එතකොට භූතයා කියනවා මෙහෙම. මගේ හිතේ දැඩි ප්‍රතිඥාවක් තිබ්බා. පැහැදිලා නැති කෙනෙක්ට මම මේවා කියන්නේ නෑ කියලා. හැබැයි දැන් අකමැති වුණත් මම ඒකට ඔබ දැන් මගේ කතාව විශ්වාස කරනවා. ඒ නිසා කැමති දෙයක් අහන්න මං තේරෙනවා නම් කියන්න. ඊට පස්සේ අහනවා රජුරෝ කියනවා මම මේ ඇස් දෙකෙන් දැකලා මේක මං කොහොමද මේක ප්‍රතික්ෂේප කරන්නේ? මම මේ ඇස් දෙකෙන් පෙනිච්ච දේ මං කොහොමද මේක නැතේ කියන්නේ? ඔබ මේ සුදු අස්වැයන් යෙදූ අලංකාර රථයකින් මේ ආවේ. එතකොට මේ අద్භූත වාහනයක් ඔබ පාවිච්චි කරනවා. ඔබට ඇයි ලැබුණේ මෙහෙම? එතකොට කියනවා රජතුමනි මගේ කඩේ ඉස්සරහා මඩවලක් තිබ්බා. මම මේ මඩවලෙන් කවුරු හරි කෙනෙක් සුවසේ යන්න කියලා සුදු වෙලා ගිය ගවයෙකුගේ හිස් කබලකින් මේ මඩවල එතන තිබ්බ මිනිසුන්ට පැනලා යන්න. ගෙවල් ඉස්සරහා කොච්චර මඩවලවල් තියනවාද හැබැයි. කටුපඳුරු පාරට වැටිලා කොච්චර තියෙනවද? කවුරුව වගක්වත් තියනවද? ඔක අස් කරන්න බැරිද ගෙදර අයට? අනේ සුවසේ මේ මිනිස්සු යත්වා. දැන් බලන්න අද අපේ කාපනා කොච්චර වෙනස්ද? ඒව ආණ්ඩුවෙන් කරන්නේවනේ. අපි මොකටද ඒකට අත දාන්නේ? එහෙම කල්පනා කරනවද නැද්ද අපි? කල්පනා කරනවා. පින රැස් කරන ආණ්ඩුවෙන් ඒක තමන් කරගන්න පින. දැන් මේ මිනිස්සයා මේම කල්පනා කරලා අර පොඩි එක කළේ. එයා කියනවා එතකොට ඒ හිස් කබලට පය තියලා තමයි අපිත් අනිත් ඒ පාරේ ගියේ. ඊට පස්සේ මේ භූතයම මේ ආස්ස කරත්තේ පෙන්නනවා. මේ බලන්න මේක හරිය ලස්සනයි නෝෑ. මේ විපාකේ ඒකට ලැබුණු එකක්. මේ කාලේ නම් එහෙම ලැබෙන එකක් නෑ. ඉතින් මේ කාලේ රහතුන් කොහෙද පාරවල් යන්නේ? මාර්ගඵලලාභීන් කොහෙද යන්නේ? රටටම බැඳ යන අය ඉන්නේ පාරේ. අනුංග දේවල් දැකලා හූල්ල අරුන්ට හටි ගිහින් තියෙන හැටි නෙදකින්. එහෙම කියන යන්නේ. ඉරිසියා කරපු කෙනෙකුට ඉරිසියාව වැඩ කරන්නේ කොහෙද? හිතේ. හරි. හිත වැඩ කරන්නේ කොහෙද? ඇසේ. හිත වැඩ කරන්නේ කනේ. නාසයේ, දිවේ. ඉරිසියාව හිතේ තියෙන එක්කෙනාගේ ඒ හිත වැඩ කරන්නේ ඇස, කන, නාසය, දිවකය, මනසේ. ඉරිසියාව ඇසේ වැඩ කරනකොට මොකද වෙන්නේ? මිනිස්සෙක් එක වලල්ලක් දාලා යනකොට ඉරිසියාකාරයාට පේන්නේ කොහොමද? අර පෙරේතියක් ඒ තමන්ගේ ඥාතියාට ඉරිසියා කරපු හැටි මට අහන්න ලැබුණා.
ඒ පෙරේත කියනවා අපේ අරකී මේ වලලු කරේ හිටන් මේ මුදුනට වලලු පුරවලා කියනවා. අතේ එක වලල්ලයි දාගෙන ඉන්නේ. ඉරිසියාව එක්කිනාට ඇහැට පේන්නේ කොහමද? ගොඩාක් මෙහෙම පුරෝගන කියනවා. අර එක මාළේ. දැක්කද ඇහැට පේන විදිය? ඉරිසියා කරන කෙනෙකුට ඇහැට පේන විදිය කොහොමද? කොයිට හරි සෙනගෙනන සූ ගාලා යනවා. ලක්ෂ ගණන් යනවා. 10-15 දෙනෙක් යනවා ඇත්තේ. එහෙම කියනව අහලා නැද්ද මිනිස්සු? ආන්ගේ ඉරිසියාකාර ඇස. එහෙම පේන්නේ. ඉතින් ඒක කියනවා ඒකේ ගවපට්ටියේ මේ පොයට එක පැටියෙක් පැටව ගහනවා. ඊළඟ පොයට තව පැටියෙක් පැට. මෙහි ඉඳලා අර කොනට ගව පැටව. එහෙම නෑ හරප්පටි ලංකාවේ. ඒ මොකද්ද? අර ස්ත්‍රිය බලපු විදිය. එතකොට කවුරු හරි ගියක් හදන බලන්න ඉපේ අරුන් හදන ගී විශාල මහා ගෙවල්. එහෙමනේ කියන්නේ. අහලා නැද්ද එහෙම කියන මිනිස්සු ගැන? ඒ ඇහි වැඩ කරන්නේ ඉරිසියාව. ඉරිසියාව වැඩ කරන්නේ. දැන් එතකොට ඒ ඉරිසියාව කනෙත් වැඩ කරනවා. කනේ වැඩ කරනකොට අහන්න බෑ. තව කෙනෙකුගේ දියුණුව අහන්න බෑ. ඒක අහන්නේ නැහැ. දැන් ඉරිසියාව හොඳටම වැඩ කරනකොට ගොඩනැගිල්ල දිහාවත් බලන්නේ. අපි කිව්ව අකමැති කෙනෙක් ලස්සන ගියක් හදලා තියනවා කියලා. ඒක දිහා බලන්නේ. ආක බලා ගන්න. මගුල් ගියක් තියනවා කියමු. තමන් අසතුටු කෙනෙකුගේ ගෙදරක එදාට එයා යනවා මේ නෑදෑයගේ ඈතට යනවා. ගමේවත් ඉන්නේ නැහැ. ඇයි හේතුව? පේනවා ලස්සනට ඇඳගෙන මිනිස්සු යනවා පේනවා. ස්පීකර් දානවා. සද්ද ඇහෙනවා. ඊළඟ රතිඤ්ඤාපත්තු කරනවා. ඉතින් කන් වහගන්නේ යනවා ඈත ගම් දාලා යනවා එතකොට. අදත් මේවා මිනිස්සු තුල එහෙම ඉරිසියාව වැඩ කරනවා. ක්‍රෝධෙත් එහෙමයි. ක්‍රෝධය වැඩ කරන්නේ කොහොමද? අපි කියමු බැරි වෙලාවත් ඒ තමන් ක්‍රෝධ කරන පුද්ගලයා අසනීපකින් කැස්සා. පාරයක් කහිනකොට සෙම ආවා. එතකොට කාරලා පැත්තකට කෙල ගැහුවා. දැන් මෙයා බලන් අරකි දැක්කනේ. මං දැකපු වෙලාවේ මට කාරලා කෙල ගැහුවා. කාටවත් කියපු එකක් බෙදාගන්නේ කාටද? තමන්ට. අන්න ක්‍රෝධය. ක්‍රෝධයේ ස්වභාවය තමයි වෙන කෙනෙකුට කියන එකක් එක්ක වෙන කෙනෙකුටවත් නෙමෙයි නිකන් කියන එකක් තමන්ට බෙදා ගන්නවා. මේ මටයි කිව්වේ. මේ මං ගැනයි කියන්නේ. මේ මට පහර දෙන්නයි මේ කලේ. මේ මට හිංසා කරන්නයි මේක කරන්නේ. මේ මට ගරහන්නයි කෙල්ල ගැහුවේ කියලා අර කියන ඔක්කොම තමන්ගේ පිඟානට බෙදා ගන්නවා. මේක තමයි ක්‍රෝධයේ හැටි. ක්‍රෝධයත් ඇහැයි වැඩ කරනවා. ක්‍රෝධය කනේ වැඩ කරනවා. නාසයේ වැඩ කරනවා. දිවේ වැඩ කරනවා. කයේ වැඩ කරනවා. හිතේ වැඩ කරනවා. මොකක් හරි ස්වභාවික දෙයක් වුණත් හිතන්නේ නෑ මේ කරෝලා ගහක් මැරුණා. මේ අරු මොනවා හරි කළා මේ ගහට. එහෙම තමයි බලන්නේ. ඒ අර ක්‍රෝධය එක්කෙනාට ක්‍රෝධය ඉතින් බැහැර කරන කම්ම මොනවා කළත් පේන්නේ තමන්ට කරනවා කියලා. ඊර්ෂ්‍යාකාර කෙනාට අර විදියට පේ. එතකොට මේ පේන දෙයින් යාට බොහෝ පව් රැස් වෙනවා. ඉතින් මේ රජුරු අහනවා එම්බල දෙවිය නුඹ මහානුභාව සම්පන්නයි. නුඹේ ශරීරේ බබලනවන්නේ. නුඹේ ශරීරයෙන් සුවඳක් එනවා. ඒක සමහර භූතයන්ගේ ශරීරවලින් සුවඳක්. ඔබ අහලා නැද්ද සමහරු කියනවා මෙහෙමයි පිච්ච මල් සුවඳක් ආවා. මේ මම බුදුන් වැඳ ඉන්නකොට පිච්ච මල් සුවඳක් ආවා. මගේ ළඟින් සුවඳක් ගියා කියලා කියනවනේ. ඔබ දිව්‍ය 이르දියක් ලැබලා වගේ කියලා මේ රජුරෝ කියනවා. එයා කියනවා "ඔය ඉතින් මං ක්‍රෝධ කළේ නෑනේ. මොකද ඒකට හේතුව? ක්‍රෝධ නොකිරීම. ක්‍රෝධ සිත නැතුව සිටීම. මං ක්‍රෝධ කළේ නෑ කියන මනස ලෝකෙදී. මේ මුදලාලි කඩේ හැමතිස්සෙම මං ගත කළේ පහන් සිතින්. මං මිනිස්සෙන්ට
නපුරු වචන කිව්වේ නෑ. මම බොහොම සුන්දර මිහිරි වචන වලින් කතා කළේ කියනවා. හැබැයි අදටත් සමහර වෙළඳ මහත්තුරු එහෙම අය නැද්ද? ඉන්නවා. වෛද්‍යවරු එහෙම අය නැද්ද? බොහොම කාරුණිකව කතා කරන අය ඉන්නවා. බොහොම කාරුණිකව කඩේට බඩු ගන්න එන අයත් එක්ක ආදරෙන් කතා කරන අය ඉන්නවා. කියන මම බොහොම මිහිරි වචන කතා කළේ. මම බොහොම පහන් සිතින් වාසය කළේ. මිහිරි වචන කතා කරමින් රසාවල් කරන අය ඉන්නවා. මගේ මේ ශරීරයේ මේ සුවඳ විහිදෙන්නේ මගේ ශරීරයෙන් රැස් වී දෙන්නේ ඒ නිසා. බලන්න යා දැනගෙන හිටපු එකක් නෙමෙයි මේක. මොකද යා වෙලෙන්දේ. හැබැයි මේකෙන් තේරෙන මේ වෙලෙන්දට මනුස්සකම් හොඳ ගතිගුණ තිබිලා තියෙනවා. එතකොට අහනවා හරි ඒ වුණාට ඔබේ ශරීරයේ වහගන්න එක නූල් පොඩක් නැහනේ. ඔබ ඉන්නේ නිර්වත්වනේ. එතකොට මේ භූතයාට ඇඳුන්නේ. භූතය නිර්වත් වෙන්නේ. එතකොට මෙයා කියනවා ඔව් ඒක මගෙන් වෙච්ච වැරද්දක්. යාළුවන් නාද්දී මං ඒගොල්ලන්ගේ වස්ත්‍ර හංගනවා. මං ඒක කළේ චෙල්ලමට. මං ඒක කළේ විහිළුවට. නමුත් ඒ නිසා මං දැන් දුක් විඳිනවා. බලන්න විහිළුවට කරපු දේ මං දැන් දුක් විඳිනවා. ඊට පස්සේ කියනවා මේ කතාව සත්පුරුෂයෝ කියලා තියෙනවා නෝවේ. ඒ භූතයා කියන්නේ චෙල්ලමට හරි පවක් කළොත් ඒකේ විපාක වලට මුහුණ දෙන්න වෙනවා අය කියලා. සත්පුරුෂයෝ කියලා තියෙනවානේ. ඉතින් මෙයා කියනවා දැන් බලන්න රජතුමනි මේ සෙල්ලමට කරපු එකේ මම මෙහෙම විඳවනවා නම් අබහින් කරන්නේ වට කොහොම ඇද්ද? සෙල්ලමට කරපු වැඩෙන් මම මෙහෙම පවක් විඳවනවා නම් අබහම් කරන එකට කොච්චරම් දරුණු වේවිද? ඊට පස්සේ කියනවා යම් පුද්ගලෙක් දූෂිත වූ අදහස් වලින් යුක්තව මොන අදහස් වලින්ද? දූෂිත කියන්නේ මොනවද? අර කියපු ඊර්ෂ්‍යාව මිශ්‍ර වෙච්ච, ක්‍රෝධය මිශ්‍ර වෙච්ච, වෛරය මිශ්‍ර වෙච්ච ඊර්ෂ්‍යාවක් තියෙන කෙනෙකුට ගොඩනැගිල්ලක් දකින්න ආස නැහැ. යම් තැනකට සෙනග යනවා දකින්න කැමති නැහැ. පිරිසක් තව කෙනෙකුගේ ಗುಣ කියනවා අහන්න කැමති නැහැ. එතකොට ඒ දූෂිත සිත. ඒ වගේ දූෂිත සිත් වලින් යුතු අය කයින් වචනෙන් අපිරිසිදු දේ, දූෂිත දේ කරනවා නම් ආයේ සැකයක් නැහැ. මරණය මත්තේ නිරේ තමයි කියන්නේ. ඊට පස්සේ මේ පෙරේතයා කියනවා මේ භූතයා සුගතියේ උපදින්න ආස කරන අය ඉන්නවා. අද මිනිස්යාගෙන් වෙන ලොකු වැරැද්දක් මම දකින්නේ සුගතියට ගරහනවා. දුගතියට ගරහන්නේ නැහනේ. දැන් සාමාන්‍යයෙන් ගරහන්න ඕනේ මොකේද? දුගතියට. මම නම් කැමති නෑ ওই නිරේ උපදින්න. මම නම් කැමති නෑ പ്രേත ලෝකේ උපදින්න. සතර ආපද මම නම් ඒක නෙමෙයි කියන්නේ. මම නම් කැමති නෑ දෙවියන් අතර උපදින්න. එහෙමනේ කියන්නේ. මම නම් කැමති නෑ දෙවියන් අතර උපදින්න කියනවා. අර සතර ආවේ උපදින්න එක ගැන වගක් නැහැ නිස්සද්දයි කියන්නේ. කියන්න ඕනේ එහෙම නෙමෙයිනේ. මම නම් කැමති නෑ නිරේ යන්න. මම නම් කැමති නෑ සතර අපාය යන්න. එහෙම නෙමෙයි අද ආච්චිලා සීයලා කොලිපෙටව හිටන් කියන්නේ. මොකද්ද කියන්නේ? දෙවියන් අතර නම් යන්න කැමති නෑ කියනවා. ඔය සැප විඳින නෙමෙයි අපි මේ ධර්මය ඉගෙන ගන්න කියනවා. කියලා ගරහනවා. ඒයි බුදුරජාණන් වහන්සේත් වර්ණනා කරපු එකක් සුගතිය කියන්නේ. උන්වහන්සේ සුගතිය සම්බන්ධයෙන් ගරහලා තියෙන්නේ රහත් වෙන්න පීන තියෙන එක්කිනාට උනන්දු කරවන්නයි. පොදු වශයෙන් උන්වහන්සේ සුගතිය වර්ණනා කළා, ප්‍රශංසා කළා. රහත් වෙන්න පින තියෙන කෙනාව ඒකේ රැඳෙවි නැහැ. ඉතින් මේ සුගතිය උපදින්න ආස කරන, සුගතිය ප්‍රාර්ථනා කරන අය ඉන්නවා. ඒ උදවිය දන් දෙන්න ආසයි. දානි දෙන්න කැමති. දානෙට ඇලුම් කරනවා. ඊට පස්සේ කියනවා අනිත් අයට උදව් උපකාරත් කරනවා. දානෙත් දෙනවා, අනිත් අයට උදව් උපකාර කරනවා. ඒ අය කය බිදී මරුණාට පස්සේ සැකයක් නැහැ.
උපදින්නේ සුගතියේ කියනවා. එතකොට රජ්ජුරුව අහනවා පේරිතයාගෙන්, රජ්ජුරුවන්ට ටිකක් මොලේ තියෙන බව පේනවා. දැන් ඔබ අපට පින් පව් ගැන කිව්වා නෝයි. මම මේක කොහොමද විශ්වාස කරන්නේ? ඇයි මේ පින් කරපු අය සුගතිය උපදිනවා, පව් කරපු අය නිරේ උපදිනවා. මම කොහොමද විශ්වාස කරන්නේ? පව්වල මේ විපාක තියෙනවා කියලා මම මොකක්ද දැකලාද ඕක විශ්වාස කරන්නේ? අනික ඕක මට විශ්වාස කරවන්නේ කවුද? එතකොට මෙයා කියනවා, මේ භූතයා කියනවා, මේ අහගන්න. පින්වල විපාක, පව්වල විපාක මේකයි කියලා එක්ක අහලා දැනගන්න. දකින්න ලැබෙන්නේ නැත්තම් අහලා දැනගන්න. මොකද මේ පින්පව් කියලා එකක් නැත්තම් දුගතිය සුගතිය කියලා එකක් නැහැ. එතකොට සුගතියයි දුගතියයි කියලා එකක් තියෙන්නේ මේ පින්පව් කියලා එකක් තියෙන නිසා. මේ මිනිස්යන් අතර වෙනස්කමක් තියෙන්නේ පින්පව් තියෙන නිසා කියනවා. එතකොට එයා කියනවා, දැන් බලන්න මං විසින් කරගත්තු ලොකු පිනක් මට නැහැ. මේ භූතයා කියන්නේ එයා ලොකු පිනක් කරපු කෙනෙක් නෙමෙයි. ක්‍රෝධ නැතුව හිටියා, තරහ නැතුව හිටියා, ආදරෙන් කතා බස් කළා. අර එක හොඳ හිතක් තිබිච්ච කෙනෙක්. මං කරගත්තු ලොකු විශේෂ පිනක් නැහැ. ඒ වගේ මං රෙදි පිලි, සේනාසන, ආහාර පාන ආදී කවුරු හරි දීලා මට පින් දෙනවා නම් එහෙම කෙනෙකුත් නැහැ. දැන් බලන්න මං නූල් පුටක්වත් නැතුව මේ විඳවන්නේ කිව්වා. එතකොට රජ්ජුරුව අහනවා, එහෙනම් එම්බා භූතය, ඔබට මේ වස්ත්‍ර ලැබෙනවා නම් මේ වස්ත්‍ර ලැබෙන්න පිළිවෙලක් මට කියන්න. මං එතකොට ඒක කරලා දෙන්නම්. මං මේ ඔහේ කියන වචනේ මං දැන් විශ්වාස කරනවා. එතකොට කියනවා, එහෙනම් බොහොම හොඳයි අදහස. මේ ළඟ පාත ඉන්නවා හොඳ භික්ෂුවක්. කියනවා උන්වහන්සේගේ නම කප්පින. මේ කවුද එතකොට ඉන්නේ? කප්පින මහරහතන් වහන්සේ. උන්වහන්සේ හැමතිස්සෙම භාවනාවෙන් ඉන්නවා. හරි සීලවන්තයි. උන්වහන්සේට කෙලෙස් වලින් එන දුක් මොකවත් නැහැ. ඒ කියන්නේ මොකද්ද? නිකලෙස්. උන්වහන්සේ රහතන් වහන්සේ නම. ඉඳුරන් රැකගෙන ඉන්නවා. ශික්ෂාපදවල හොඳට හික්මෙනවා. උන්වහන්සේ නිවි සැනසුණු කෙනෙක්. උන්වහන්සේගේ ගතිගුණ හරි මොළොක්. මේ බලන්න මේ භූතය දන්න දේවල් මේ කියන්නේ. උන්වහන්සේගේ ගතිගුණ හරි මොළොක්. උන්වහන්සේ යහපත දන් දෙනවා. උන්වහන්සේ දන් දෙන්නේ මොකක්ද? යහපත දන් දෙනවා. යහපත දන් දෙනවා කියන්නේ මොකද්ද? ධර්මය කියනවා. සොඳුරු වචන කියනවා. උන්වහන්සේ සියුමැලි වචන කියනවා. හොඳට බණ දන්නවා. අවබෝධයෙන්ම කතා කරනවා. පින් කෙත. උන්වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ පූජාවන්ට සුදුසුයි. උන්වහන්සේගේ ගුණ දැන් ඔක්කොම කියන්නේ. උන්වහන්සේ හරි සාන්තයි. උන්වහන්සේ තුල කිසි දුකක් නැහැ. ආශාවක් නැහැ. උන්වහන්සේ කෙලෙස් හුල් ඉවත් කරලා ඉන්නේ. මමත්වයක් නැහැ. අවංකයි. උන්වහන්සේගේ කෙලෙස් ගැන සිටිවිලි නැහැ. ත්‍රිවිද්‍යාවම ලබලා නෝනින් බබලනවා. හැබැයි ඒ බව මිනිස්සු එච්චර දන්නේ නැහැ. උන්වහන්සේ එහෙම කෙනෙක් කියලා මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු උන්වහන්සේව දැක්කත් පිළිගන්න එකකුත් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ බැලූ බැල්මට පේන්නේ නැහැ. හැබැයි වජ්ජිදේශයේ සමහරුන් උන්වහන්සේ ගැන කතා කරන්නේ මුනිවරයෙක් කියලායි. මේ ලෝකේ ඉන්නේ භූතයෝ යක්ෂයෝ නම් උන්වහන්සේ ගැන හරියට ගුණ කියනවා. උන්වහන්සේට කියන්නේ යහපත් ගතිගුණ ඇති, කෙලෙස් නැති උත්තමයා කියලා. මේ භූතයෝ කතා කරන දේවල්. කියනවා, අනේ එහෙනම් රජතුමනි, ඔබ ඒ කප්පින තෙරුන් වහන්සේට එක වස්ත්‍රයක් හරි, වස්ත්‍ර දෙකක් හරි මං වෙනුවෙන් පූජා කරගත්තු. ඒ පූජා කරලා මට මේ පින අනුමෝදන් කළොත් තමුන්නාන්සේට ඇස් පනා පිට පෙනේවි. මට වෙනදී ඇස් පනා පිට
පෙනේවි. ලස්සනට පෙනේවි මාව හොඳට රෙදි ඇඳලා ඉන්න හැටි. රජුරු අහනවා කොයි පළාතදී භික්ෂුව ඉන්නේ? අපි කැමති ගිහින් උන්වහන්සේව බැහැ දකින්න. අපේ සැකයක් මේ අපිට තාම සැකේ තියෙනවා. රජුරු කියන අපිට මේ තාම සැකේ තියෙනවා. ඉතින් ඒ වගේම අපි මේ පින්පව් විශ්වාස දැන් නෑ කියන අපේ මේ සැකේ විචිකිච්ඡාව පින්පව් විශ්වාස නොකරන මිසදිටුව කවුරු නම් අදහගනීද? ඒ කියන්නේ මෙයා එච්චර පින්පව් අදහන කෙනෙක් නෙමෙයි මේ අම්බසක්කර කියන රජුරෝ. එතකොට මේ භූතයා කියනවා කපිනච්චනා කියන ගමේ උන්වහන්සේ ඉන්නේ. උන්වහන්සේ ඉන්නේ කොහෙද? කපිනච්චනා කියන ගමේ. හැබැයි උන්වහන්සේ වටේට දෙවිවරු ඉන්නවා. දේවතා උන්වහන්සේලා උන්වහන්සේව පිරිවරාගෙන ඉන්නේ. උන්වහන්සේට දෙවිවරු කියන්නේ සත්‍ය කියන නමින් අමතන්නේ. උන්වහන්සේ ඒ ගුරු පරපුරින් ආපු නිවන් ලබන ක්‍රමේ යුක්තව තමයි දහම් කතාව කරන්නේ. එතකොට රජුරෝ කියනවා එහෙනම් හොඳයි. මං ගිහින් ඒ ශ්‍රමණයන් වහන්සේට වස්ත්‍ර දෙකක් පූජා කරගන්නම්. උන්වහන්සේ ඒක පිළිගත්තාම ඔබ ලස්සනට රෙදි ඇඳන් ඉන්නවා මට දකින්න එහෙනම් පුළුවන් වෙන්නේ නේද කියලා අහනවා. ඊට පස්සේ කියනවා රජතුමනි එහෙමනම් නුසුදුසු වෙලාවේදී ඔබ වගේ කෙනෙක් පැවිද්දෙක්ව බලන්න යන්න එපා කියනවා. ඒකෙන්ද මේ රාත්‍රියනේ. මේ වගේ සුදුසු නැති වෙලාවක යන්න එපා. ඒක ධර්මයෙන් නෙවෙයි. සුදුසු වෙලාවේදී යන්න. ගිහින් බලන්න උන්වහන්සේ භාවනාවෙන් ඉන්න හැටි බලන්න කියනවා. රජුට හොඳයි කියලා ගියා. ගෙදරට ගියා. ගෙදර ගිහින් වතුර නාලා කෑම් බීම් කාලා ඒ රජුරුවන්ගේ තිබිච්ච පිට්ටගමෙන් රෙදි ජෝඩු 8ක් ගත්තා. වස්ත්‍ර යුගල බැගින් කීයක්ද? වස්ත්‍ර ජෝඩු 8ක් ගත්තා. අරගෙන සේවක පිරිසට දුන්නා මේවා අරගෙන දැන් යමන් කියලා. රජතුමා අර කපිනච්චනා කියන ප්‍රදේශයට ගියා. ගිහින් මහා කප්පින මහරහතන් වහන්සේව දැක්කා. උන්වහන්සේ වෙලාවේ පිණ්ඩපාතයට වැඩලා දානි වළඳලා රුක් සෙවණක සනසිල්ලේ ඉන්න වෙලාව. ඉතින් ගිහිල්ලා උන්වහන්සේට ළඟට ගිහිල්ලා සැප දුක් ඇහුවා. සැප දුක් අහලා ඒ කියන්නේ වන්දනා කළේ නෑ. සැප දුක් ඇහුවා. අහලා කිව්වා ස්වාමීනි මම මේ විශාලා මහනුවර මේ ලිච්ඡවි රජ කෙනෙක්. මට කියන්නේ අම්බසක්කර කියලා. කිව්වා ඉතින් ස්වාමීනි මම මේ ආවේ මේ වස්ත්‍ර ටිකක් අරගෙන ඔබ වහන්සේට පූජා කරගන්න. ඔබ වහන්සේට මං ගැන සතුටු නම් මේක පූජා කරගන්න. මහා කප්පින මහරහතන් වහන්සේ අර අම්බසක්කර රජුරවන්ට කියනවා ආපෝ රජතුමනි තමුන්නාන්සේගේ මාලිගාව අහලකින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණෙක් යන්නේ නෑ නෝය. ඔය මාලිගාව ඉස්සරහා කී දෙනෙකුගේ පාත්‍රා බින්දද? ශ්‍රමණයන් කී දෙනෙකුගේ සිවුරු ඉරුණද? ඔය මාලිගාව ඉස්සරහා සේවකයෝ ධම්මලා ශ්‍රමණයන් කී දෙනෙක්ව වෙට්ටු දමලා වැට්ටුවාද? බලන්න ඒ කාලේ වෙට්ටු දමලා වැට්ටුවාද? එහෙම බලද්දි මට නම් මෙහෙම කියන මතක් වෙන මොකක්ද දන්නවද? ශ්‍රමණයන්ගේ ගුණේමයි. ඇයි හේතුව? ඒකකින්වත් කෝපසිතක් පහල කරගෙන නැහැ. දැන් මේ කාලේ පොඩි වරදක් වුණත් මොනතරම් අරගල වෙනවද නේ? චුට්ටක් වචනයක් කියෑම වුණත් ලොකුවට කේස් යනවනේ මේ කාලේ. බලන්න එහෙම වෙද්දිත් ධර්මයේ තුල හිටියා. කියනවා මේ ඒ විදිහට හරියට පීඩා කළානේ. ඔබතුමා නිසා මේ ශ්‍රමණයන් වහන්සේලා කොයිතරම් කරදරයකටපත් වුණාද? ඊළඟ එක තමයි තනපතකින් වැස්සෙන තෙල් බිඳක් තරම්වත් ඔබ දානයක් දීපු කෙනෙක් නොවේනේ. ඔබ මම්මුලා වෙච්ච කෙනෙකුට පාරත්තුටක් පෙන්වා දීපු කෙනෙක්වත් නෙවෙයිනේ. ඔබ අන්දමිනේක ගුණ හැරමිටිය උදුරා ගත්තා කියලා ආරංචි. මේ රහතන් වහන්සේ කියන්නේ
මෙවැනි කෑදර අසංවර කෙනෙක් වෙච්ච ඔබ බලන්න මේ රහතන් වහන්සේගේ තියෙන ඍජුකම නේද? මෙවැනි කෑදර අසංවර වෙච්ච කෙනෙක් ඔබ කුමක් නිසාද මේ වගේ දම්පැන් දෙන්න, මේ වගේ දන් දීම් කරන්න, වස්ත්‍ර පූජා කරන්න මේ ආවේ? එතකොට කියනවා අනේ ස්වාමීනි මගෙන් ওই වෙච්ච වැරදි මම පිළිගන්නවා. හැබැයි මම මේවා කළේ සෙල්ලමට. මේ රජුට මේවා කළා තින්න මොකේදද? සෙල්ලමට, නපුරු හිතකින් නෙමෙයි. නමුත් ඒවා මගේ අතින් සිද්ධ වෙච්ච නපුරු දේ. ඊට පස්සේ කියනවා ස්වාමීනි මං මගේ දෑහින් දැක්කා සෙල්ලමට පව් කරලා දැන් පෙරේතෙක් දුක් විඳිනවා. සැප සම්පත් නැහැ. හොඳ ලස්සනයි. ඒ වුණාට විලි වහගන්න නූල් පොටක් නැහැ. ඊටත් වඩා බරපතල දුකක් කොයින්ද? ස්වාමීනි මං ඊ පෙරේතය හොඳට දැක්කා. මං කතා බස් කළා. මටත් හරි සංවේගයක් හටගත්තා. මම මේ දානේ මේ වස්ත්‍ර යුගලාට ඔබ වහන්සේට පූජා කරන්නේ ආන්ගේ පෙරේතයාට පින් පිණිසයි. ඒ නිසා මේ පිළිගන්නා සේක්වා. ඒ පිනේ ප්‍රේතයා වෙත පැමිණේවා. එතකොට රහතන් වහන්සේ කියනවා ඒ කාන්තෙන් දන් දීම කියන්නේ බුද්ධ ආදී උතුමන් විසින් නොයෙක් විදියට ප්‍රශංසා කළ දෙයක්. මෙසේ දන් දෙන ඔබගේ ධනය ක්ෂය නොවේවා. බලන්න ලස්සන පැතුම්. ඔබගේ වස්ත්‍ර යුගල මම පිළිගන්නම්. මේ පින ප්‍රේතයා වෙත පැමිණේවා. එතකොට රජුරෝ ඒ කාලේ ක්‍රමයක් වෙන්නේ නැති. රජුරෝ ඉක්මනට වාජනයක් ඇල්ලුවා, අද්දික හොදගත්තා, මූණ හොදගත්තා. අර වස්ත්‍ර යුගල රජුරෝ අර රහතන් වහන්සේට පූජා කරගෙන කියනවා අනේ මට දැන් ලස්සනට ඇඳුම් ඇඳපු අර භූතයාව පෙනේවා. රජුරෝ කිව්වා මේන්න පේනවා දැන්. භූතයා පෙනී හිටියා. උදාර රූප සම්පත්තියෙන් යුක්තයි. සිරුර පුරා සදුන් කල්ක තැවරිලා. ලස්සන වස්ත්‍රයෙන් අලංකාර වෙලා. ඒ වගේම පිරිවරකුත් පහළ වෙලා. පිරිවර සේනාව මැද ආජානීය අශ්වයෙකුගේ පිට උඩ නැගලා ඉන්නවා. රජතුමා මේ ප්‍රේතයා දැකලා අතිශයින්ම විස්මයටපත් වුණා. විස්මයටපත් වෙලා ඒ සුන්දර කර්මයේ මහා පුණ්‍ය විපාකයේ දැකලා තමන්ගේ ඇස් දෙකින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන රජුරෝ ළඟට ගිහිල්ලා කියනවා මං අද ඉඳලා ශ්‍රමණයන් වහන්සේලාට බ්‍රාහ්මණවරුන්ට දම් පූජා කරනවා. දැන් ඉතින් මට දෙන්න බැරි කිසිම දෙයක් නැහැ. මේ බලන්න වෙනස් වෙච්ච තාලේ. පින්වත් දෙවිය නුඹ මට බොහෝ උපකාර කළා. එතකොට මෙයා කියනවා ලිච්ඡවි රජතුමනි ඔබ මට දුන්නේ සිව්පස්යෙන් එක කොටසයි. වස්ත්‍ර දානයක්. ඒ දාන හිස් දෙයක් නෙමෙයි. දැන් බලන්න මං අමනුෂ්‍යෙක්. මේ ප්‍රේතයා කියනවා ඔබ මිනිසෙක්. දැන් අමනුෂ්‍යෙක් වෙච්ච මං මිනිසෙක් වෙච්ච ඔබ සමග මූණට මූණ කතා බස් කරනවා. මේ මං යන ගමනත් ඔබ සුවපත් කළා වගේ අනේ ඔබ මගේ ඥාතියාට උදව් වෙන්න. රජුරෝ කියනවා යක්ෂය ඔබ මට මේ පාර පෙන්නවා. මේ ධර්මයේ මේ රහතන් වහන්සේලා මුණ ගැස්සුවා. දාන දෙන්න පාර කිව්වා. ඔබ මගේ ඉෂ්ට දේවතාව කරගන්න මං ආසයි. මේ රජුරෝ මෙයා වැඳගෙන කියනවා අනේ මම ආයමත් ආසයි ඔබව දකින්න. ආයම ඔබ දකින්න ආසයි. එතකොට මෙයා කියනවා ප්‍රේතයා කියනවා රජතුමනි හැබැයි ඔබේ ඔය පැහැදීම නැති වෙච්ච දවසට මාව පේන එකක් නෑ. මාව පේන්නේ ඔබට ඔබේ ඔය පැහැදීම තියෙනකන් විතරයි. හැබැයි ඔබේ පැහැදීම නැති වෙච්ච දවසට මාව පේනුණා මං ඔබ එක්ක
කතා කරන්නේ නැහැ. ඔබ ධර්ම ගෞරවයෙන් යුක්තව දන් දීමට ඇලි අනුන්ට අප උපකාර කරන ජීවිතයක් ගත කරලා ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට පැන්තාලියක් වගේ ඔබ දැකලා තියෙන පැන්තාලිය කියනවා පින්තාලිය කියනවා කැමති කෙනෙකුට කන්න බොන්න ඒ වගේ වුණොත් ඔබට මාව පෙනේවි. මෙයා කියනවා රජතුමනි ඔබ දැන් මාව දැකලා කතා බස් කරනවා. අනේ නිසා අපි දෙන්නාට මේ මුණට මුණ ගැහෙන්න හේතු වුණේ අර උල හිටියේ පුද්ගලයා. අනේ මේ මිනිස්යාව නිදහස් කරන්න. ඒ පුද්ගලයා උලෙන් බේරන්න. මේ උල මත ඉන්න පුද්ගලයා නිදහස් කරගත්තොත් නිදහස් වුණොත් මේ මිනිස්යා පින්දහම් කරගනීවි. පින්දහම් කරගත්තොත් නිරයට වැටෙන්න තියෙන ඉරණම වෙනස් වේවි. නිරයෙන් නිදහස් වේවි. හැබැයි ඔහුට වෙන තැනක ඉපදුනාට පස්සේ ඒ අකුසල කර්මය තව තියෙනවා. ඒක යා විසඳ ගනිවි. ඔහු එක්කගෙන ගිහින් කප්පින මහරහතන් වහන්සේ ඉදිරියට එක්කන් ගිහිල්ලා උන්වහන්සේට මෙයාව පෙන්වන්න කිව්වා. ඊළඟට කියනවා උන්වහන්සේට එක්කන් යන්න උන්වහන්සේ දන්නේ හැමදේම කියලා දේවි. රජතුමා මේ අමනුෂ්‍යයත් එක්ක රහසේ කතා බස් කරලා පොරොන්දු වුණා. පහෝදා ලිච්ඡවිගේ රාජ සභාවට ගියා. එතන රස පිරිසට කිව්වා පින්වත්නි මම මේ කියන දේ අහන්න. මං තමුන්නාන්සේලාගෙන් එක්තරා වරයක් ඉල්ලනවා. ඒ වරය මට ලබා දෙන්න. අර වැරදිකාරයෙක් උල මත හින්දවලා තියෙනවා. දැන් එහෙම හින්දවලා 20 දවසක් ගෙවුණා. ඒ උල මත දවස් කීයක්ද? දවස් 20ක්. දවස් 20ක් ගෙවුණා. හැබැයි ඔහු ආණ්ඩුවට වැරදි කරපු කෙනෙක් නෙමෙයි. ඔහු ආණ්ඩුවට හිතුවා. ඒ නිසා දැන් ඔහු ජීවත් වෙන්නෙත් නැහැ. හැබැයි ඔහු මැරිලත් නැහැ. මං ඔහු නිදහස් කරනවා. මේකට මේ සභාවේ අනුමැතිය දෙන්න කිව්වා. එතකොට ඒ සභාවේ අනුමැතිය ලැබුණා. රජුරු එතන ඒ ප්‍රදේශයට ගිහිල්ලා මේ පුරුෂයාව උලෙන් නිදහස් කළා. උලෙන් ගලවලා ගත්තා. ඒ කාලේ බෙහෙත් වර්ගයක් තියෙන්නේ. ඉතින් මේ වගේ වෙච්ච වෙලාවක පිට වෙන්නේ. වෙද මහත්තුරුත් එක්කන් ආවා. බෙහෙත් කෙරෙව්වා. බෙහෙත් කරලා සුවපත් කළා. සුවපත් කළා. මහා කප්පින මහරහතන් වහන්සේ ළඟට එක්කගෙන ගියා. දැන් මේ මැදිහත් වෙන්නේ කවුද? රජුරු එක්කගෙන ගියා. රහතන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ ඉන්නේ හොල්ල මත ඉඳපු පුරුෂයා මේ ඉන්නේ. මෙයා නිසා තමයි අපි අර භූතයත් එක්ක හිතවත් උනේ. මෙයා බොහොම දරුණු වැඩ කරපු එක්කෙනෙක්. නමුත් දැන් මෙයා විසිරයක් කියන්නේ රාත්‍රී 20ක් නොමැරී හිටියා. හැබැයි ජීවත් වුනේ නැහැ. දැන් අපි නිදහස් කරලා ආවේ මේ අමනුෂ්‍යයාගේ කීමටයි මම මේ ඔක්කොම කරන්නේ. අනේ ස්වාමිනී මොහොත නිරයෙන් වලකින්න උදව් කරන්න. ඊට පස්සේ ස්වාමිනී මේ වගේ දෙයක් තියෙනවා නම් අපිට කියා දෙන්න අපි කරුණු සහිතව විශ්වාස කටයුතු විදියට කියන දේ අහනවා. මෙලොව කරපු ඒ කර්මයන්ගේ විපාක නොවින්ද ගෙවලා විනාශ වීමක් නැද්ද? අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනාට නිරයෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඒ කර්ම වෙන භවයක ඉපදිලා විනිශ්චය සිද්ධ වේවි. ඒකේ නිදහස් වුණත් මනුස්ස ලෝකෙට ආවත් ඒක විඳින්න සිද්ධ වේවි. ඊට පස්සේ කියන අනේ ස්වාමීනි මේ මා කෙරේ අනුකම්පා කරන්න මටත් අවවාද කරන්න. එතකොට මාත් නිරයෙන් නිදහස් වේවි. කවුද ඒක කියන්නේ? රාජ්‍යරෝ කියනවා අනේ මටත් අනුකම්පා කරන්න මාත් නිරයෙන් නිදහස් වේවි. එතකොට මහරහතන් වහන්සේ වදාලා එහෙනම් රජතුමනි කල් ගන්න එපා. අදම සීත පහදවාගෙන භාග්‍යවතුන් වහන්සේව සරණ යන්න කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා ඒ ශ්‍රී සත්‍ය ධර්මයන් සරණ යන්න. ආර්ය ශ්‍රාවක සංඝ රත්නයත් සරණ යන්න. පංචශීලය
සිදුරු නැතුව පැල්ලන් නැතුව ආරක්ෂා කරන්න. සිදුරු නැතුව පැල්ලන් නැතුව ආරක්ෂා කරගන්න. ඊට පස්සේ කිව්වා රජතුමනි මෙහෙමයි කිව්වා. වහ දැම්මම අදිෂ්ඨාන කරගෙන රජුරුයි කාලේ දඩයන් යනවා එමෙ කරනවා නේ. අදම සතුන් මැරීමෙන් වළකින්න කිව්වා. සොරකම කරන්න එපා කිව්වා. මත්පැන් බොන්න එපා කිව්වා. ඉතින් මේ රහතන් වහන්සේ වදාලා මත්පැන් බොන්න එපා. බොරු කියන්න එපා. තම බිරිඳකින් පමණක් සතුටු වෙන්න. ඒක නිතර මේක කියන එක. තම බිරිඳගෙන් පමණක් සතුටු වෙන්න. ওই විදිහට තිසරණය සිල්පද පහත් ආරක්ෂා කරගෙන සාමාන්‍ය ජීවිතය ගෙවලා පොහොයට උපෝසතේ රකින්න. ඔන්න රහතන් වහන්සේලා ඒ කාලේ කියාපු දේවල්. පොහොයට උපෝසතේ රකින්න. එයින් බොහෝ සැප විපාක ලැබෙනවා. ඊළඟට සිවුරු, පිණ්ඩපාත, ගිලම්පස, කුටිසෙනසු, දම්පැන්, වස්ත්‍ර, ඇඳපුටු ආදී සේනාසන මේ දේවල් ආර්ය සංඝයා උදෙසා පූජා කරගන්න. කාව උදෙසාද පූජා කරගන්න කිව්වේ? ආර්ය සංඝයා උදෙසා. දැන් මට මේක මේකක් හම්බ වුණා. පැහැදිලා ඒ රහතන් වහන්සේව සරණ යනවා කියලා කියනවා. එතකොට ඒගොල්ලෝ කියන්නේ මම සරණ යන්න එපා කියනවා. භාග්‍යතුන් වහන්සේව සරණ යන්න කියනවා. බලන්න රහතුන්ගේ ප්‍රකාශ වල ලස්සන. තමාව හුවා දක්වන්නේ නැහැ. ඊළඟ තමන්ට වැටෙන දේ හුවා දක්වන්නේ නෑ. ශාස්ත්‍රුන් වහන්සේ ඉස්මතු කරනවා ධර්මයේම මේ හොඳට කියවනකට තමයි මේක අහුවෙන්නේ. මේ ධර්මයේ නැවත නැවත කියවන්න කියන්නේ ඒකයි. මේවා කියනකොට නිකම්ම පුද්දලයා නිහතමානී වෙනවා. ඒකට තමන් මාර්ගඵල ලබන්න ඕනේ නැහැ. තමන්ට නිහතමානී වෙන්න. තමන්ට මේ ධර්මයේ ඉගෙනගෙන යන්ත නිහතමානී වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා බලන්න කොච්චර ලස්සනද කියලා මේ කියනවා සිල්වත් විතරාගී බහුශ්‍රුත සංඝයා ඉන්නවා. උන්වහන්සේලාට දානමානදී උපස්ථාන කරන්න. එකකින් හැමදේම පිං වැඩෙනවා. මේ ආයුරින් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න. දිවාරය දෙකේම ධර්මයේ හැසිරෙන්න. එතකොට මේ තැනත්තා නිරේ නිදහස් වෙනවා. හැබැයි ඒ කර්මයේ වෙන භාවයක ඉපදිලා විඳින්න වේවි. ඒකද මේ ආත්මේ ඒ ආත්මේ නිරේ නිදහස් වෙනවා. පරිමත් යන්නේ නැහැ නිරේට. විඳින්න වේ කියනවා. එතකොට මේ පුද්ගලයා කියනවා ඒ වෙලෙම බුදුරජාන් වහන්සේව සරණ ගේ වෙද්දි බුදුරජාන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා මේ සිද්ධිය මේ වෙද්දි. උන්වහන්සේ සවැත් නුවර ඉන්නවා. කියන මම ශ්‍රී සද්ධර්මයන් සරණ යනවා. මම ආර්ය ශ්‍රාවක සංඝ රත්නයත් සරණ යනවා. ඒ වගේම මම සිදුරු නැතුව පැල්ලන් නැතුව පංචශීලයේ සමාදන් වෙනවා. එතකොට දැන් ඔබ දකින්න ඇති මේ පසුගිය දවස්වල රේඩියෝ එකේ කිව්ව නිතර බීලා වාහන පදවන අය ගැන. නිතර දැන් කියනවා පාරේ යන අයවත් අල්ලනවා. බීපු අය ටීවීලර් වල, බයික් වල, වාහන වල යනවා. බලන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවකයෝ හැටියට කිසි ප්‍රයෝජනයක් ගන්න නැතුව මේ ධර්මයෙන් කිසි උපකාරයක් ගන්න නැතුව කිසි පිළිසරණක් ගන්න නැතුව හරියට නිකන් ඒක මේ හිරු මඩල තියෙද්දි සඳ මඩල තියෙද්දි ඇසුත් තියෙද්දි ඇස් වහගෙන යනවා වගේ. ඇස තිබුණාට ඇස වහගෙන නම් යන්නේ ඉතින් වැඩක් නැහැනේ. ඒ වගේ ඒක සංවේග ජනක මොනවා කරන්නද? ඉතින් මෙයා ඉක්මනින්ම සතුන් මැරීමෙන් වළකිනවා කිව්වා. සොරකම් කිරි වළකිනවා. මේ පංචශීලී සමාදන් වෙලා ඊට පස්සේ රජ්ජුරුවෝ බොහෝම මේ දම්පැන් දෙන්න පටන් ගත්තා. සංඝයා දිසා සිවුරු පූජා කරන්න පටන් ගත්තා. පිණ්ඩපාත සේනාසන හදන්න පටන් ගත්තා. එහෙම කළා රජ්ජුරුවෝ බොහෝම මේ පින් කරගත්තා. ඊට පස්සේ අර ඒකෙන් රජ්ජුරුවෝ හොඳ උපාසක කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ රජ්ජුරුවෝ කවුද උනේ? උපාසක කෙනෙක් වුණා. උපාසක කෙනෙක් වෙලා එතකොට මේ රජ්ජුරුවෝ ආශ්‍රය කළේ සංඝයාව යාළුවෝ හැටියට නෙමෙයි. දැන් පරිහානිය කියලා කියන්නේ දැන් ගොඩාක් අය කැමති සංඝයා හැටියට ඇසුරු කරන්න නෙමෙයි. යාළුවෝ හැටියට ඇසුරු කරන්නයි. ඒ නිසා ඒක නම් අපි අසතුට වෙ යුතු කරුණක්. සංඝයා හැටියට තමයි ඇසුරු කළ යුත්තේ. යාළුවෝ හැටියට
නෙවෙයි. ඊළඟට උපාසකවරු උපාසිකාවෝ. එතකොට දැන් මේ රජ්ජුරුව ඇසුරු කරේ සංඝයා හැටියට. එතකොට රජ්ජුරුව උපාසකයෙක් වුණා, උපාසිකාවක් වුණා. භික්ෂූන්ට මොළොක් සිතින් උපකාර කරන කෙනෙක් වුණා. අර හුල මත හිටවපු එක්කෙනා සනීප වුණා. සනීප වෙලා නිදහසේ ඇවිදින්න පුළුවන් වුණා. මහා කප්පින මහරහතන් වහන්සේ ළඟට ගිහින් උපස්ථාන කළා. උන්වහන්සේ ළඟ පැවිදි වුණා. උන්වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා රජ්ජුරුවොත් දැන් මේ උපාසකත් එක්ක ආශ්‍රයයට වැටුණා. ඒ කියන්නේ උලහිටුපු එක්කෙනත් එක්ක. ඒ දෙනම ධර්මය අහලා රජ්ජුරුව සෝවාන් ඵලයටපත් වුණා. දැන් බලන්න අර වගේ හිටපු රජ්ජුරුව සෝවාන් ඵලයටපත් වුණා. උලහිටුපු එක්කෙනා ඒ රහතන් වහන්සේගේ උපකාරය නිසා රහතන් වහන්සේ නමක් වුණා. මේක කියවද්දි මම කල්පනා කළා මේක හරිම විස්මයජනක කතාවක්. රහත් වෙන්න පින තියෙන්නම ඇති. නැත්තම් උලෙත් දවස් 20ක් läගලා. උල මත ඒ කියන්නේ උල ඇඟේ බරත් එක්ක ටික ටික බහිනවනේ. බහැලා මේ උගුරු දණ්ඩෙන් උඩට එනවා කටින් උල. එතකොට මේක හිර වෙලා තිබ්බනේ වැඟෙන් බහින්න නැතුව. දවස් 20ක්. අයිය අර භූතයත් ගිහින් කියනවනේ ජීවත් වෙයන් මැරෙන්න නම් එපා ජීවිතේ වටිනවා කියක කියනවා. මම මේකෙන් තේරුම් ගත්තේ මේක නම් රහත් වෙන්නම පින තිබිච්ච එකක් කියලා. නැත්තම් මෙහෙම බේරිල්ලක් නම් බේරෙන්න බෑ. දැන් නම් මේ සුටුස් ගාලා පණකෙන්ද යනවනේ. මේ වාහනේ හැප්පෙනවා වැටෙනවා මැරිලා. අර බ්ලොයිරල්ලා වගේ. අර කුකුළු මැරින්නේ හැප්පෙච්ච ගම. දැන් මිනිසුත් ඒ වගේ. මේ හැප්පෙනවා මේ මැරෙනවා. පණ හයිය නැහැ. දැන් බලන්න මේ පින් තියෙන කෙනා මෙයා මොන හරි සංසාරේ පින් කරපු කෙනෙක් වෙන්න ඇති. නැත්තම් මෙහෙම මේ chance එකක් කොහොමද වැටෙන්නේ? එතකොට දැන් බලන්න මේ මුදලාලි කියන්නේ මාමයි බෑන. එතකොට මාමගේ යහපත් ගතිගුණ නිසා දැන් බලන්න මේ මනුස්ස ලෝකෙදී අපි ඒක කියන්නේ යහපත් ගතිගුණ ඇති කරගන්න කියලා. ඒ මනුස්ස ලෝකේ ඇති කරගත්තු යහපත් ගතිගුණ එයාට මලාට පස්සේ පිළිරලා තිබුණේ නැද්ද? තිබ්බනේ. දැන් මලාට පස්සේ මෙයාගෙන්ගෙත් වස්ත්‍රයක් නැහැ. නමුත් මෙයාට ආසියකුත් මැවිලා. ආසිය පිට යන්න ඉන්න පුළුවන්. පෙර භවයක් පේනවා. ඒතර මෙයා දැක්කා බෑනට මක් වෙනවද දැක්කේ? බෑන නිරේ යනවා දැක්කා. අනික මෙයාට මොලේ තියෙන කෙනෙක්. සාමාන්‍යයෙන් අපි වගේ නම් මෝඩකමට මොකද්ද කියන්නේ? දැන් අපි වගේ නම් ඔන්න අපි කියමු අපි මැරිලා භූතයෙක් වුණා. ඔන්න අපේ බෑන මැරිලා බෑනව උල ඉඳලා ඉන් තියෙනවා. දැන් අපිට පෙවුණා. මොකද්ද කියන්නේ? බෑනෝ අපි මොකද්ද කියන්නේ නං? තෝ නිසා මාත් මැරුම් කෑවා. කියනවද නැද්ද? තෝ නිසා මාත් මැරුම් කෑවා. දැන් තොට යන්න තියෙන්නේ නිරේ යන්න තියෙන නිරේ පල්ල. ගෙහින් විදූපිය. කියයිද නැද්ද? අනිවාර්යයෙන්ම ඕක තමයි කියන්නේ. මට අපූර්වට ඉන්න තිබිච්ච එක මේක නැතිකොලාද? සෝහරකම් කරපු එක මගේ කඩේ ගොඩ ගහලා විකුණලා. ඒකට මාත් අහු වුණා. මාත් මලා. දැන් තෝත් තුලිට දැන් පළ නිරේ කියලා විදූපිය කියලා කියයිද නැද්ද? ආන්න වෙනස. ඔන්න වෙනස. මේ වෙනස තමයි අපිට මේ අහුවෙච්ච වෙනස. මිනිස්යාගේ පරිහානිය කියන්නේ ඕක. ඕක බරපතල විදියට මනුස්ස ගුණධාම ඇතුළ කුඩු පට්ටම් වේගන යනවා. කුඩු පට්ටම් වේගන යනවා. දැන් බලන්න දැන් මාමාවයි බෑනවයි ආණ්ඩුවෙන් අරන් ගියා. නඩු කිව්වා. මරණ දණ්ඩනේ. එතන මාමට මරණ දණ්ඩනේ මොකද ලැබුණේ? හිසගසා දැම්මා. එතන මාමා තරහක් නැතුව ගියානේ හිසගසා දංගෙඩියට. බෑනට උල හිඳිමු. දැන් හිසගසා දාලා ඔන්න මාමා භූතය වුණා. භූතය වෙලා බෑන් ළඟට ගිහලා මොකද්ද කියන්නේ? ජීවත් වෙයන්. ජීවිතේ වටිනවා. එතකොට බලන්න මේ දියුණුවක් පේන්නේ නැද්ද manussත්වයේ? මේ ඇත්තම කියන්නේ මේ දියුණුව අද තියේද? මේ දියුණුව අද නැහැ.
මේක වුණා නම් අර මං අර දෙවෙනිම කියපු කතාව වෙනවද නැද්ද? මට මනුස්ස ලෝකේ ඉන්න තව තිබ්බා. තෝ මේක මේ අවුල් කළා. තෝ හොරකම් කොල්ල ගෙනාවා. තෝ කරපු වැඩේ මමත් අහු වුණා. මට මේ මැරුම් කණ්ඩ වුණා. දැන් ඵල නිරි. කියනවද නැද්ද? එහෙනම් මොකක්ද ඒකේ හේතුව? අද මොකක්ද වෙන්නේ මට මිනිසයාට? එක්මනින්ම මිනිසයා ක්‍රූර වෙනවා. එක්මනින්ම මිනිසයා දුෂ්ට වෙනවා. එක්මනින්ම නපුරු වෙනවා. එක්මනින්ම නපුරු වෙනවා. අද බලන්න මිනිසයාට ඉක්මනින්ම රාගය විසින්නේ නැද්ද? ඉක්මනින් රාගය විසිනවා. ඉක්මනින් ක්‍රෝධය විසින්නේ නැද්ද? ඉක්මනින් ක්‍රෝධය විසිනවා. ඉක්මනින් මුලා වෙන්නේ නැද්ද? ඉක්මනින් මුලා වෙනවා. අද කෙනෙක් පහදවන්නත් ඉක්මනින් පහදවන්න පුළුවන්. අපහදවන්නත් ඉක්මනින්ම අපහදවන්නත් පුළුවන්. ඇයි ඒ ඔක්කොම ඔහි කරගෙන යනවා තමන්ට කියලා පිහිටපු දැනුම, තමන්ට කියලා පිහිටපු අවබෝධය, පිහිටපු තේරුම් ගැනීම මොකෝවත් නැහැ. ඉතින් කාලයක් තිස්සේ දහම් වැඩසටහන් කරන මමත් මේ කාරණේ දැන් හොඳට දන්නවා. මේ ලොකු පරිහානියක් තියෙනවා කියලා. ඒ පරිහානිය මැද්දින් තමයි අපි කතා කරන්නේ. එතකොට දැන් බලන්න මේ සිද්ධිය නිකන් කල්පනා කරන මේ සිද්ධිය අපිට වුණොත් ඕක වෙනවද නැද්ද? ඔව් එහෙනම් අපි බලන්න අපිට මේ පාඩුවේ බිස්නස් කරගෙන ගියා මේක නැති කොලාම. එහෙම කළා. එහෙම නෙවෙයි දැන් බලන්න බේර ගන්න විදිය. මෙන්න මේ ගුණ අද මිනිස්යාගේ නැtei කිව්වට කමක් නැහැ. එතකොට මිනිස්යාට ගුණ නැති වුණොත් යන්න වෙන්නේ කොහෙද? මැරෙන අය දුගතියේ. සුගතියක අහලක යන්න කෙනෙක් නැහැ. නැත්තම් දැන් මං කිය එක දැන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන එක. ඒ සරණ යනවා කියන එකට අවබෝධයෙන් නොතිබුණොත් ඒක නිකන් තාලයකට කීමක් විතරයි. තාලයකට කිව්වා කියලා සරණ පිළිටවනවා නම් ඉතින් අනිත්‍ය පිළිටවන තාලෙට කියන හැටියට. තාලෙට කියන පමණින් පිළිටන්නේ නැහැ. ඒක කරුණු තේරුම් අරන් කරන්න ඕනේ. ඊළඟ කාරණිය අද අපිට තේරුම් යන තව එකක් තමයි ගුණයක් ඇති කරගත්තොත් වර්තමානයේ මේ ගුණේ පවත්වන්න ලේසිද අමාරුද? අමාරුයි. අපි හිතේ පැහැදීමක් වුණත් නිතර සිහි කර ඉන්න අමාරුයි. ඒ කියන්නේ ගුණවන්ත දේ අමතක වෙනවා. මනසින් ගිලිහි යනවා. හැබැයි නුගුණට අයිති දේ පිහිටනවා. නුගුණට අයිති දේ පිහිටනවා. ගුණයට අයිති දේ ගිලිහි යනවා. මේක පේනකොට ඔන්න අනතුරු හඳුන ගන්න ඕනේ. මෙහෙම එකක් දැන් තියෙනවා. ඒක නිසා තමයි ඔක වෙන්නේ. ඉතින් මේක කියන හරි ලස්සනයි. උල හිටවපු කෙනා සනීප වුණා. නිදහසේ යන කෙනෙක් වුණා. සුවපත් වුණා. උතුම් කප්පින මහරහතන් වහන්සේ ළඟට ඇවිදින් පැවිදි වුණා. ලිච්ඡවි රජු මේ පුද්ගලයා දෙන්නම මාර්ගඵල අවබෝධ කළා. මේ ළඟට අවසාන ගාථාවේ තියෙන්නේ සත්පුරුෂයන් වහන්සේලාව සේවනය කළ විට ප්‍රතිඵලය ඕකයි. සත්පුරුෂයන් වහන්සේලා සේවනය කළ විට ප්‍රතිඵලය ඕකයි. ජීවිතාවබෝධය ඇති සත්පුරුෂ ආශ්‍රයේ මහත් ඵල ලබා දෙනවා. කුලමත වුන් පුරුෂයා රහත් ඵලයටපත් වුණා. අම්බසක්කර රජතුමා සෝවාන් ඵලයටපත් වුණා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මයේ දේශනා නොකරනද අපිට මේක කිසියම් ආකාරයකින් විසඳා ගන්න පේන තෙක් මානි විසඳුමක් නැහැ. පේන තෙක් මානි නැහැ. මේක කියා දෙන්න කිසිම කෙනෙක් නැහැ. දැන් නම් ඉතින් මහමෙවුනාවෙන් අපි ධර්මයේ කියපු නිසා දැන් කොහිනුත් මේ ධර්මය ඇහෙනවා. මහමෙවුනාව දාන්න ඉස්සල්ලා තිබිච්ච ධර්ම ප්‍රචාරය මේකයි අතර පරිශීලනයක් කරන කෙනෙකුට ඔන්න හොඳ අවස්ථාවක්. එතකොට ඒක කොහෙන්ද මේ ධර්ම ප්‍රචාරය ඉස්මතු වුනේ කියන එක දන්නෝ දනිති. දෙවියොත් දනිති. ඉතින් ඒ නිසා මේ දුර්ලභ අවස්ථාවක් මේ ධර්මය අහන්න ලැබෙන. දුර්ලභ අවස්ථාවක්. මේ දුර්ලභ අවස්ථාවේ අපට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය සාර්ථක කරගන්නට
ඒ කියන්නේ මං කිව්වේ අපි දියුණු වෙන්න ආසයිනේ. මේ දියුණු වෙන්න ආස කෙනාට තියෙන්න ඕනේ තව එකක්. මොකද්ද? දියුණු වෙන්න ආස නම් තව එකකට ආස නැති වෙන්න ඕන. මොකේද? පිරිහෙන්න. පිරිහෙන්න ආස නැති වෙන්න ඕනේ. දියුණු වෙන්න ආස කෙනා. පිරිහෙන්න හේතු වෙන දේවල් තියෙන්නේ Taman ළඟ නම්. Taman ළඟ තියෙන කරුණ වලින් නම් පිරිහීම උපද්දවලා දෙන්නේ. පිරිහීම ඇති කරලා දෙන්නේ. එහෙනම් Taman ළඟ Tamanව හානි කරන දේවල්, Tamanට හානි කරන දේවල් Taman ළඟ තියෙනවායි කියන එක Tamanට පේන්න ඕන. Tamanට වැටහෙන්න ඕනේ. මොනවද? මං අර කිව්වේ ඊර්ෂ්‍යාව හටගන්න හිතේ. නමුත් හිතේ හටගන්න ඊර්ෂ්‍යාව ඊට පස්සේ වැඩ කරන්නේ කොහෙද? ඇසේ. ඊට පස්සේ හිතේ හටගන්න ඊර්ෂ්‍යාව වැඩ කරන්නේ කන්නේ. හිතේ හටගන්න ඊර්ෂ්‍යාව වැඩ කරන්නේ නාසයේ. ඊට පස්සේ මේ දිවේ. හිතේ හටගන්න ඊර්ෂ්‍යාව වැඩ කරනවා කයේ. ඊට පස්සේ මේ ආශ්‍රයෙන් හිතනවා. එතකොට මිනිස්සෙක් සාමාන්‍ය ගයක් හදුවත් මෙයාට පේන්නේ ඒක මහා බංගලාවක් වගේ. සාමාන්‍ය මිනිස්සෙක් නිකන් වස්ත්‍රයක් ඇඳගෙන ගියත් පේන්නේ රාජාභරණේ සැරසිලා යනවා වගේ. ඊට පස්සේ කරන්නේ මොකද? හූල්ලනවා. හූල්ල ඉන්නවා. එතකොට ඒක තමයි පිරිහීම කියලා කියන්නේ. ඒකට අකමැති වෙන්න ඕනේ. පිරිහීමට අකමැති වෙන කෙනෙකුට හොඳ දෙයක් තමයි දියුණුවට ආසා කිරීම. කාගෙත් දියුණුවට ආසා කිරීම. සමහර අය ඉන්නවා මේ පන්සලක දියුණුවටත් ආස නැහැ. ඊර්ෂ්‍යා කරනවා. දැන් මෙහෙට ඇවිල්ලා දැන් බලන්න මේ ශාලාවේ මහා මුතු දෙයක් නැහනේ. මේකේ ෆෑන් දාලා තියෙනවා. බිමට මේ ටිරාසෝ කරලා කියලා බැන ගියපේ ගැන මම දන්නවා. බලන්න. ඒ කියන්නේ මොකද්ද හොයන්නේ? මැටි ගාලා පොල්ලති පැලේ ඉන්නව දකින්නකට සතුටු වෙන්නේ. දියුණු වේද જાතිය. ඇයි දියුණු වෙන්නේ නැහැ? මම ළඟදී දැක්කා හරි ලස්සන මේ වීඩියෝ ක්ලිප් එකක්. මට හරි සතුටක් ඇතුණ ඒක දැකලා. මං හිතන්නේ ඒක ප්‍රංශද මන්ද. ගොවිපොළ. ගොවිපොළක උසට දිගට වැල් යවලා තියෙනවා මිදි වැල්. එතකොට ඒගොල්ලෝ මිදි වැල් වවලා තියෙන දෙපැත්තට මිදි පකුර මෙම වැක්කිරෙන්න. එතකොට ඒ උස ඒගොල්ලෝ මැෂිමක් හදලා දෙපැත්තෙන් රෝද තියෙනවා මේ වැල්ල උඩින් අර බුල්ඩෝසර් වල තියෙන අර මේ ඉස්සරහා ඩයිවරින් ඒ වගේ එකක් උඩ තියෙනවා. එයා ඒක පදවගෙන යනවා වැල ඇතුලේ. එතකොට වැල යට තියෙනවා මෙයා මේ උඩින් යනවා මේක පදවගෙන හිමෙන් යනකොට ඒකෙන් අඬ වලින් අල්ලලා අර අතු හොල්ලනවා මෙහෙම කිසි ගා. එතකොට ඒ ඔක්කොම මිදි ටික වැටෙනවා අර භාජන වලට. මෙහෙම ගිහිල්ලා ඉවරලා ලොකු මේ ටේලර් එකකට මිදි ඔක්කොම වැටෙනවා. හලනවා. ඉතින් මං බලන සතුටු අනේ මිනිස් කොච්චර ලස්සනට හිතලාද? කොච්චර හොඳට කල්පනා කළාද? ඉතින් ඔය ඥානේ හුළඟවත් වෙදිලා අපට. මොකෝ නැහැනේ. ඒකනේ අර මට මතක කුමාරතුංග මුනිදාසයන් කිව්වා අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී සිඟා කෑම බැරි වුණ තැන ලගී ගයා මරගී. ඇයි හිතන්න බෑ කවුරු කෙනෙක් ලස්සනට මට මේ සම්බුද්ධ මාලිගා හදන කාලේ බැන්නීම හාමුදුරුවෝනේ කොච්චරනම් ගැරහෙව්වද මේ රත්තරන් පාට ගානවා කියලා. දැන් ඔය අපූර්වට ගන්න හැමතැනම රත්තරන් පාට. මේ මොකද්ද මේ ඊර්ෂ්‍යාව? ඊර්ෂ්‍යාව කියන්නේ පරිහානීය කරුණක්. ක්‍රෝධය කියන්නේ පරිහානීය කරුණක්. එතකොට ඊර්ෂ්‍යාව ක්‍රෝධය කියන එක කාටවත් උවමනා කරන එකක් නෙවෙයි. ඒක කාටවත් අදාළ කාටවත් පිට පිනිස පවතින්නේ නැහැ. ඉතින් අපි පිටරටක අර වගේ එකක් දැකලා අපිට ප්‍රීතිය හට ගන්නවා. අනේ මිනිස්සු කොච්චර පහසුවක් හදාගෙනද. දැන් අපිට මුකුත් නැහැ. මං හොඳ කාරණයක් කියන්නම්. අපි අඳුරන මහත්තයෙකුගේ ගෙදර පැණිවරකා ගස් දෙකක් තියෙනවා. මේ පැණිවරකා ගහේ එක ගහක පැණිවරක ඉදුණා මේ මහත්තයා පැණිවරක ගෙඩිය ගෙනත් දෙනවා අපිට. ඒක වැළඳුවාම සතියක් මතකයි. ඒ කියන්නේ හොඳට වරක මදුල මහතයි හොඳට මස් තියෙනවා කහ පාටයි මෙහි අරේ වරක කපනවා නම් මෙහෙට සුවඳ එනවා මෙහෙම වරක මදුල ඉස්සුවාම පැණි වැක්කෙනවා මේ දැන් එතකොට ඒ මහත්තයාගේ ගෙදර තිබිච්ච එක ගහක ගෙඩි එක්කෙනෙක් කිල්ලලා තියෙනවා අපිට දෙන්න වරක ගෙඩියක් දුන්නා. තව එක්කෙනෙක් ආරංචි වෙලා ආයෙත් ඉල්ලුවා
මහත්තයලා ගෙදරලා හොඳ පැණි වරකක් තියෙනවා කියලා ඉල්ලුවා. දුන්නා. දැන් මේ පාර ගහේ ගෙඩි හැදෙනවා. අර වරක මදුළු වල පැණි නැහැ. මට ඒ මහත්තයා කියනවා හරි පුදුමයි ස්වාමීනි. මේ වරක ගෙඩියේ කැපුවාම නාටි වෙච්ච කොස් තියෙන්නේ කියනවා. කහ පාටක් නැහැ කියනවා. සුද්දට හැරිලා හාන් වගේ කියනවා. සාමාන්‍යයෙන් අර බොම්බයි ලුණු තියෙන අර මහත ලුණු පෙත්ත වගේ කියනවා වරක. මේ මිනිස්යාගේ පරිහානිය. මම මේ මහත්තයට කිව්වා ඒකට ටෙස්ට් කරන්න කියලා ක්‍රමයක්. මං කිව්වා ඉටිරියක් දෙකකින් කොටසක් වහන්න කිව්වා ගහේ. වහලා මේක සංඝයාට කියලා වෙන් කරන්න කිව්වා. උඩ ටික මිනිස්සුන්ට දෙන්න කිව්වා වෙනස බලා ගන්න. බලන්න පරිහානිය. කාට හරි බෙදෙනකට ඒකේ රසෙත් නැතු යනවා. ඇයි මේක කන්නේ මේ මහත්තයට පින් දීලා නෙමෙයිනේ. කන්නේ මුන්ට හම්බ වෙලා තියෙන වරක මදුලේ රස මේවනේ කන්නේ හැමදාම රසක් ඉතුරු වෙයිද? රසක් ඉතුරු වෙන්නේ නැහැ. මේ පරිහානිය මැද්දේ තමයි අපට මේක බේරිලා යන්න තියෙන්නේ. මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා ගුටි කකා යන්න තියෙන්නේ. මේ ආත්මී මනුස්සයන් අතර මෙහිම පරිහානියක් නම් ඔබ දැනගන්න මේ පරිහානියේ භුක්ති විඳින ඊළඟ પરම්පරා දෙක තුන කොහොම මේක ගෙනියයිද කියලා මේ පරිහානිය ඉස්සරහට. ගුණ මුකුත් නැහැ ගෙනියන්න ඉස්සරහට. පරිහානිය කියන්නේ නැකත දසමිට බලයි. ඒව ඔක්කොම දසමිට කරයි. ආර්ය චාරිත්‍ර කියලා කරයි ඒව. ආර්ය චාරිත්‍ර පැත්තක මේ තියෙන ආර්ය චාරිත්‍ර. මොනවාද පංචශීලයේ ආර්ය චාරිත්‍රය. තෙරුවන් සරණ යාම දාන සීල භාවනා ආර්ය චාරිත්‍ර. ඒව තියෙන කාලේ තමයි මිනිස්සු සන්තෝෂයෙන් වාසය කියලා මිනිස්සු දියුණුනේ. දැන් බලන්න මේ මිනිස්සුත් එක්ක භූතය මූණට මූණ කතා කරනවා. අඩුපාඩු කියා දෙනවා පැහැදිලි කරලා දෙනවා කොච්චර ලස්සනයිද බලන්න. ඉතින් ඔක්කොම අපිට මේකෙන් ඉගෙන ගන්න හරියට පාඩම් තියෙනවා. මොකද්ද? සෙල්ලමට යමක් කළත් පස්සෙන් එනවා. ඊළඟට පහදිනවා නම් පහදින එක අර මේ රෙද්ද හොද දැම්මා වගේ එක වෙලාවකට පහදින්නයි එක වෙලාවකට අපහදින්නයි ආයෙ පහදින්නයි අපහදින්නයි කවදාවත් දියුණු වෙන්නේ නැහැ. පහදිනවා නම් කරුණ සහිතව පහදින්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන කරුණ සහිතව පහදින්න ඕනේ. ධර්මයේ ගැන කරුණ සහිතව පහදින්න ඕනේ. සංඝයා ගැන කරුණ සහිතව පහදින්න ඕනේ. කරුණ සහිතව පැහැදුනා නම් ඒක කවදාවත් අපහැදිම බවට පත් වෙන්නේ නැහැ. ඒකට කරුණ සහිත බව බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒක තමන් විසින් නුවණින් සැලකීම මත තමන්ගේ නුවණින් සැලකීම මත තමන්ගේ හැකියාව මත ඒකට කියන්නේ යෝනිසෝ මානසිකාරය. තමන් ඒ ආකාරයට මෙනෙහි කිරීම මත නම් ඒක ඇති උනේ මොන ප්‍රශ්න ආවත් ඒක පිළිහිටනවා යාට කරුණ සහිත බව. එතකොට කාලයකට පහදිනවා කාලයකට පහදිනවා කියන එක නෑ. පැහැදුනා නම් කරුණ සහිතනේ පහදින්නේ. පැහැදුනාම හරියනවා. එතකොට පැහැදින්න උපකාර වෙන්නේ යම් සිතවිලි රටාවක් නම් ඒ සිතවිලි රටාව එයාට පිළිහිටලා තියෙන්න ඕනේ. ඒක ඇති කරගන්න ඕනේ. එහෙම ඇති කරගෙන ගුණධර්ම දියුණු කරගෙන සීලය ආරක්ෂා කරගෙන දම් පෙම් පූජා කරගෙන මේ කර්මඵල පිළිබඳ තද විශ්වාසයක් ඇති කරගන්න. තද විශ්වාසයක්. දැන් මෙහිම ඇති කරගන්නදී අනුන්ගේ මේ කෙනෙහිලිකම් වලට තමන් බඳුන් වෙනවා එක එක අවස්ථාවල. එතකොට මොකද්ද කරන්න ඕනේ? එතකොට තමන් කොච්චර හොඳ වුණත් අනුන්ගේ කෙනෙහිලිකම් වලට තමන්ග බඳුන් වෙද්දී තමන් අප්සෙට් ගන්න හොඳ නැහැ. මොකක්ද ඒකට කරන්න ඕනේ? හිතන්න එයාගේ කුඹුරේ ආ වගා කරගත්තා වයාට උඩ හැටියට. අපි වක් කරන්නද? මගේ කුඹුර මං වගා කරගන්නවා මට ඕන හැටියට. ඒක තමන්ගේ කුඹුර වෙන අයට වගා කරන්න දෙන්නේ නැහැ නේ. තව කෙනෙක් බැනලා, තව කෙනෙක් ගරහලා අපහාස කරපු ගමන් අපිත් ඒකට ගරහන්න අපහාස කරන්න ගියොත් මේ එතකොට තමන්ගේ කුඹුරට බීජ සපයන්නේ කවුද? අරයා සපයන්නේ. කවුරු හරි බැන්න කියමු. බැලලා ගරහලා අපහාස කරනවා. එතකොට අපිත් කරනවා ඒක. එතකොට අරයා අපිට බීජ දුන්නා නේද? වගා කරගන්න. එතකොට ඒ වගේ නොකොට තමන් විසින් තමන් ඉවසාගෙන ඒ වගේ දේවල් නේකට මේක ලෝකේ හැටි. මේක මේ සමාජේ හැටි මේ ජීවත් වෙනකට මොන දෙන්න තියෙන හැටි.
මේ දුෂ්ට ලෝකේ හැටි. තමන්ගේ කුඹුර තමන් වගා කරගන්න, එයාගේ කුඹුර එයා වගා කරගනි. එයා එයාගේ ඵල නෙලා ගනි. මම මගේ එක වගා කරනවා කියලා. එයා තව කෙනෙක් බැනපු ගමන් තමන්ගේ හිතේ ක්‍රෝධය හටගත්තොත් ඒ බීජ දුන්නේ කවුද? හරි බැනපු එක්කෙනා. එහෙනම් කුඹුර දෙක සමානයි. එහෙම නැද්ද? එහෙම තමයි. තව කෙනෙක් තමන්ට ඉරිසියා කරලා ගරහනවා. තමනුත් ඉරිසියා කරලා ගරහනවා. කුඹුර දෙක සමාන නේද? එහෙම සමාන නොවෙන්න නම් එක එක්කිනාට වගා කරගන්න දේ වගා කරගන්න අරින්න. අපිට ඔක්කොම නවත්තන්න බෑ. තමන්ගේ වගාව පරිස්සමින් කරන්න. මං කිව්ව එක අපේක්ෂාව තියෙන්න ඕනේ. උසස් තත්ත්වයකටපත් වෙන්න ඕනේ කියලා අපේක්ෂාව. ඒ අපේක්ෂාවෙන් තමයි පුද්ගලයා ලෝභ නැති වෙන්නේ. ඊළඟට ඒ පුද්ගලයාට සතුට උපදින විදියට පින් කරගන්න ලැබෙන්නේ. ඒ හැමදේම ලැබෙන්නේ ඒ තමන්ට පින් කරගෙන තියෙන අපේක්ෂාව නිසා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මයට පැමිණිලා මේ ධර්මයේ ඉගෙනගෙන අපි මේ රැස් කරන දේ අපට මේ ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.